තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරුදැරියනි මූලික පිරිවෙනේ පස්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ පස්වන විද්‍යාව පාඩම ධාරා විද්‍යුතය හා ආචරණ කියන මාතෘකාව අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නේ. එතන මීට කලින් කොටසේදී අපි මේකෙදි මුලින්ම අපි කතා කරන්න ගත්තේ ගෘහ විද්‍යුත් පරිපථය ගැන. ගෘහ විද්‍යුත් පරිපථයට විදුලිය සපයන්නේ ජාතික විදුලි ජාලය ඔස්සේ. ජාතික විදුලි ජාලය ඔස්සේ ගෘහ විද්‍යුත් පරිපථයට විදුලිය සපයන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරා. අපි කිව්වා ජාතික ජාලය ඔස්සේ ශ්‍රී ලංකාවේ නිවෙස් වලට සපයන්නේ ජව මූලික විදුලිය. ඒ විදුලි බලාගාරවලදී ඩයිනමෝ මගින් නිපදවා ගන්නා ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාව. ඒ සංඛ්‍යාතය හර්ට්ස් 50යි. නිවෙස් වලට සපයනකොට මේ වෝල්ටිය මේ විදුලි ධාරාවේ විභවාන්තරයේ වෝල්ටීයතාවය වෝල්ට් 230යි. හැබැයි මම කිව්වා විදුලි බලාගාර වලින් නිපදවන ඩයිනමෝ මගින් නිපදවන්නේ වෝල්ට් 1000ක 2000ක වගේ අඩු වෝල්ටීයතා විදුලියක්. නමුත් ඒ අධිකර පරිණාමක මගින් ඉහළ විභවයන්ට නංවලා ජාතික ජාලය ඔස්සේ සම්ප්‍රේෂණය කරලා ප්‍රධාන විදුලි උපපළවල් නගරාශ්‍රිතව තියෙන ප්‍රධාන විදුලි උපපළවල් වලදී සහ නිවෙස් ආසන්නයේ තියෙන ප්‍රාදේශීය උපපළවල් වලදී මේක අවකර පරිණාමක මගින් අඩු වෝල්ටීයතාවයට පරිවර්තනය කරලා 230 දක්වා අඩු කරලා තමයි නිවෙස් වලට බෙදා හරින්නේ. මේ නිවෙස් වලට බෙදා හරින අඩු වෝල්ටීයතා විදුලිය වෝල්ට් 230ක වෝල්ටීයතාවකින් යුත් හර්ට්ස් 50ක සංඛ්‍යාතයකින් යුත් ප්‍රත්‍යාවර්ත ධාරා විදුලියට තමයි අපි කියන්නේ ජව මූලික විදුලිය. මේ ජව මූලික විදුලිය නිවසට ආසන්න විදුලි කණුවේ ඉඳලා ඒ ජව මූලික විදුලිය නිවසට ලබා දෙන ප්‍රධාන විදුලි රැහැනට කියනවා සේවා රැහැන කියලා. ඒකට කියන්නේ සේවා රැහැන. මේ විදියට නිවස ගත්තොත් නිවසට ආසන්නතම විදුලි කණුව මේක නම් එතකොට මේ නිවසටම ආසන්නතම විදුලි කණුවේ ඉඳලා ඔබේ ගෙදරට විදුලිය සපයනවා. මේ ගෙදර හයි කරනවා වහලේ එල් අයරින් කෑල්ල කියලා එකක් නේ. ඒතර මේකේ ඉඳලා මේකට විදුලිය සපයනවා. තනි රැහැනක් ලෙස තමයි පේන්නේ. මෙන්න මේ විදිහට නිවසට ආසන්නතම විදුලි කණුවේ ඉඳලා ඔබේ නිවසට ජාතික ජාලය ඔස්සේ පැමිණෙන විදුලිය සපයන මෙන්න මේ රැහැනට කියනවා සේවා රැහැන. විදුලි සේවාව සපයන රැහැන. සේවා රැහැන. සේවා රැහැන. ආම්තරනේ මේ සේවා රැහැන තනි රැහැනක් වගේ පෙනුනට ඇත්තටම මේක තනි රැහැනක් නෙවෙයි. මේක රැහැන් දෙකක්. වයර් දෙකක් එකට අඹරලා තියෙනවා. සේවා රැහැන ප්‍රධාන රැහැන් දෙකකින් යුක්තයි. ඒ රැහැන් දෙක එකට අර කොණ්ඩේ ගොතනවා වගේ අමුණලා අඹරලා තියෙන නිසා තමයි තනි රැහැනක් ලෙස අපිට පේන්නේ. හරිද? මේ සේවා රැහැනේ තියෙන රැහැන් දෙක තමයි එකක් සජීවී රැහැන අනික එක උදාසීනී රැහැන. සජීවී රැහැන උදාසීන රැහැන. මේක සජීවී රැහැන. ඒකට කියනවා ලයිව් එක. L මේක උදාසීන රැහැන නියුට්‍රල් එක N කියලා කියනවා. L එකයි N එකයි කියලානේ සාමාන්‍යයෙන් ඔය වයරින් වැඩ කරන කට්ටිය කියන්නේ. ලයිව් එකයි නියුට්‍රල් එකයි. සජීවී රැහැන උදාසීන රැහැන. ඔය රැහැන් දෙකේ එකතුවට තමයි සේවා රැහැන කියන්නේ. තනි සේවා රැහැන. ඒක මොකද තනි රැහැනකින් විදුලිය දෙන්න බෑනේ. පරිපථය සම්පූර්ණ වෙන්නේ නෑනේ. පරිපථයේ විදුලිය ගේනවා වගේම අරයන්නත් එක්කෙනෙක් ඉන්නේ. එතකොටනේ පරිපථය සංකෘත වෙන්නේ. ඒ නිසා සේවා රැහැන කියන්නේ ওই සජීවී රැහැනේ සහ උදාසීනී රැහැනේ සංයුක්තයට. ඒ සැබෑවටම හරි ගස්සලා තියෙන්නේ දෙක එකට දාලා තනි වයර් එකක් ලෙස තමයි මේ අඹරලා හරි ගස්සලා තියෙන්නේ. හරි? එතකොට ඒකට තමයි සේවා රැහැන කියන්නේ කොටස් දෙකකින් යුක්තයි. සජීවී රැහැන, උදාසීන රැහැන.
දැන් මේ සජීවී රැහැනේ තමයි ඇත්තටම විදුලිය එන්නේ. ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව එන්නේ මේකේ. උදාසීන රැහැනේ සෛද්ධාන්තිකව ගත්තොත් විදුලියක් නැහැ. සෛද්ධාන්තිකව ගත්තොත් උදාසීන රැහැනේ විදුලියක් නැහැ. විදුලියක් තියෙන්න බෑ. හරිද? සෛද්ධාන්තිකව ගත්තොත්. නියුට්‍රල් එකේ කරන්ට් එක නැහැ කියලා නේ අපි කියන්නේ. ලයිව් එකේ කරන්ට් එක තියෙනවා. ලයිව් එක අතින් ඇල්ලුවොත් කරන්ට් එක වදින්න පුළුවන්. පුළුවන් නෙවෙයි වදිනවා. නියුට්‍රල් එක අතින් ඇල්ලුවට සාමාන්‍යයෙන් කරන්ට් එක වදින්නේ නැහැ. නියුට්‍රල් එකේ සාමාන්‍ය අවස්ථාවේ කරන්ට් එක නැහැ. සාමාන්‍ය මේ ලයිව් එකේ සජීවී කම්බේ විභවය වෝල්ට් 230යි. සජීවී කම්බියේ විභවය වෝල්ට් 230යි. මේ උදාසීන කම්බියේ විභවය වෝල්ට් 0යි. සජීවී කම්බියේ විභවය වෝල්ට් 230යි. උදාසීන කම්බියේ විභවය වෝල්ට් 0යි. ඒ කියන්නේ විදුලියක් නැත්තේ ඒකයි. විභවාන්තරයක් නැහැ. නමුත් දැන් සජීවී කම්බියයි උදාසීන කම්බියයි යම් උපකරණයකට දුන්නොත් දැන් ඇත්තටම ගෙදරට සපයන්නේ මේ දෙකනේ. ඒතර හැම විදුලි උපකරණයකටම සම්බන්ධ වෙන්නේ මේ වයර් දෙක තමයි. ඒක බෙදලා දෙන්නේ ඒක වෙනම කතාවක්. අපි පස්සේ බලමු බෙදන්නේ කොහොමද කියලා. කොහොමද මේ දෙකෙන් සම්බන්ධ වෙන්නේ? දැන් ඔබ හිතන්නකෝ යම් විදුලි උපකරණයකට මේ වයර් දෙක දෙපැත්තෙන් සම්බන්ධ කරා කියලා. මේකෙන් වෝල්ට් 230ක් එක පැත්ත කියලා වෙනවා. මේකෙන් වෝල්ට් 0යි. අන්න විදුලි උපකරණය අරා විභව අන්තරය හට ගන්නවා. වෙනස 230යි 0යි අතර වෙනස 230යි. වෝල්ට් 230ක විභව අන්තරයක් හට ගන්නවා. හරිද? මේක විදුලි උපකරණයක් නම් මේ ලයිව් එක මේ පැත්තට දුන්නා. මේ නියුට්‍රල් එක මේ පැත්තට දුන්නා. එතකොට මේ පැත්තයි මේ පැත්තට විභව වෙනස මේ 230යි මේ 0යි. වෙනස විභව අන්තරය වෝල්ට් 230යි. ඒක නිසා තමයි අපි කියන්නේ ඉවෙස් වලට සපයන ජව මූලික විදුලියේ විභව අන්තරය වෝල්ට් 230යි. ඊතර හැම විදුලි උපකරණයක්ම ක්‍රියාත්මක වෙන්නේ වෝල්ට් 230ක විභව අන්තරයක් කරා ධාරාවක් ගලාගෙන ගිහින්. එම් පැහැදිලි? හරි. එතකොට ඒක නියුට්‍රල් එකේ කරන්ට් එක නැත්te එකේ විභවයේ බිඳුව නිසා මේකේ ලොකු ධාරාවක් තියෙනවා. ඉතින් මේකට කියනවා සේවා රැහැන. සේවා රැහැන සජීවී රැහැන සහ උදාසීන රැහැන් දෙකෙන් සමන්විතයි. මේ නිවසට විදුලි සේවා රැහැන දුන්නාට පස්සේ ඒක මේ මෙන්න මේ යකඩ කණුවරා මේ සේවා රැහැන අරගෙන ගිහිල්ලා මුලින්ම සම්බන්ධ වෙනවා සේවා විලායකයේ කියලා ගෙයි එළියේ ඇතුලේ නෙමෙයි ගේ එළියේ බිත්තියක වගේ සවි කරලා තිනවා විලායකයක්. ඒකට කියන්නේ ඇත්තටම කීකට කියන්නේ සේවා විලායකයේ කිව්වේ ඇත්තටම පැරණි නිවෙස්වල දැන් වර්තමානයේ එකට කියන්නේ අධිධාරා පරිපත බිඳිනේ කියලා ඉලෙක්ට්‍රොනික ස්විච් එකක්. මොකද ඒකේ නම අධිධාරා පරිපත බිඳිනේ. ඒ අනුව මේ සේවා රැහැන මෙතනින් ලයිට් කණු ඉදලා මෙතනට ගත්තට පස්සේ මේ කූරායි කරන්නේ ගන්න ඒක දිගේ වයර් එක අරගෙන ගිහිල්ලා නිවසේ ඉදිරිපස ඒ කියන්නේ පිටත ගෙයි ඇතුලේ නෙමෙයි විහාරස්ථානයේ එළියේ තියෙන විශේෂ ඉලෙක්ට්‍රොනික ස්විච් එකක්. ඒකට කියනවා අධිධාරා පරිපත බිඳිනේ. අන්න ඒක ඇතුලෙන් තමයි මේකේ සජීවී රැහැන යවන්නේ. උදාසීන රැහැන යවන්නේ නැහැ. සජීවී රැහැන අධිධාරා පරිපත බිඳිනේ යවනවා. ඒ කියන්නේ මම වෙනම ඇද්දොත් දැන් මෙතන තියෙනවයි කියලා හිතන්නකෝ. මෙතන තියෙනවයි කියලා හිතන්නකෝ එළියයි කරලා අධිධාරා පරිපත බිඳිනේ මෙතන. එතන මම අපිට ලොකු කරලා ඇද්දොත් මේ තියෙන අධිධාරා පරිපත බිඳිනේ නම් ඒක ඉලෙක්ට්‍රොනික ස්විච් එකක්. ඒක මේ උඩින් දාලා තියෙනවා on මේ පහලින් දාලා තියෙනවා off. එතකොට මේ ස්විච් එක මෙන්න මෙහෙම on කරලා තියෙන උඩට දැම්මොත් on. පහළට වැටුනොත් off. දැන් සාමාන්‍ය අවස්ථාවේ මේක on කරලා තියෙන්නේ. මේ ස්විච් එක on කරලා තියෙන්නේ සාමාන්‍ය අවස්ථාවේ. ස්විච් එක on කරලා තියෙන්නේ. පැහැදිලි? එතකොට දැන් අර මේ සේවා රැහැනේ තියෙන සජීවී කම්බිය සාමාන්‍යයෙන් සජීවී කම්බිය පෙන්වන්නේ රතු පාටින්. ඔන්න මම ඒකත් කියන්නම් සජීවී කම්බියට අපිට සජීවී කියලා පෙන්වන්නේ දැන් රූප සටහන් වල අදිනකොට රතු පාට පාවිච්චි කරනවා. උදාසීන කම්බිය සාමාන්‍යයෙන් පෙන්වන්නේ ඔබ වහන්සේලා දැන් මේක ඇඳ ගන්නකොට පස්සේ නිල් පාටි. මේක නිල් පාටින් තමයි පෙන්වන්නේ. සජීවී කම්බියේ සම්මත වර්ණය රතු පාට. උදාසීන කම්බියේ සම්මත වර්ණය නිල් පාට. ඇත්තටම වයර් එක මේ රබර් ආවරණයක් දානවනේ මේ දැන් මේකනේ කම්බිය, තඹ කම්බිය. ඒ වටේ රබර් ආවරණය මේක රතුව දුඹුරු දාන්නේ. සාමාන්‍යයෙන් දාන්න ඕන රතු. ඉතින් රතු මහා ගන්න බැන දුඹුරු දානවා. මේක දාන්න ඕන නිල් රබර් ආවරණය. නිල් බැින නිල් වෙනට කළුත් දාන වෙලාවල් තියෙනවා. නිල් නැත්තම් සාමාන්‍ය නිල් රතු තමයි සම්මත වර්ණ දෙක.
එතකොට අධිධාරා පරිපත බිඳිනය හරහා සම්බන්ධ වෙන්නේ සජීවී රෑන විතරයි. ඒතර මෙහෙම සජීවී රෑන මම රතු පාටින් අඳින්නම්. හරි මෙන්න මෙහෙම සජීවී රෑන මේක හරහා සම්බන්ධ වෙනවා. උදාසීන රෑන සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක මෙහෙම එන්නේ. ඔන්න ඕම ඇවිල්ලා ඕම යන්නේ. සජීවී රෑනට විතරයි අධිධාරා පරිපත බිඳිනය සම්බන්ධ වෙන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. ඒකට හේතුව මේක. මේ අධිධාරා පරිපත බිඳිනේ කාර්යය මොකද්ද? මේක ඇම්පියර් 40ක උපරිම ධාරාවක් යන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ස්විච් එකක්. ඇම්පියර් 40ක් විතරයි මේක කරා උපරිම යන්න පුළුවන් ධාරාව. සාමාන්‍යයෙන් ඇම්පියර් 40ක් කියන්නේ ලොකු ධාරාවක්. ඇම්පියර් 40ක් කියන්නේ ලොකු ධාරාවක්. සාමාන්‍යයෙන් ගෙදරක ඇම්පියර් 40ක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට කියයි අපේ ගෙදර ගොඩාක් උපකරණ දැන් අපේ පන්සලේ ගොඩාක් විදුලි උපකරණ තියෙනවා පාවිච්චි වෙනවා ඇතිස නෑ කොච්චර විදුලි උපකරණ තියෙනවා ඇම්පියර් 40ක් කියන්නේ සෑහෙන ලොකු ධාරාවක්. ඒ නිසා ඇම්පියර් 40ක් පාවිච්චි වෙන්නේ ලොකු කර්මාන්ත ශාලාවල ලොකු යන්ත්‍ර සූත්‍ර එකපාර ගොඩක් ක්‍රියාත්මක කරුවොත් නම් ඔන්න ඇම්පියර් 40ක් පාවිච්චි වෙයි. නැත්තම් ඇම්පියර් 40ක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍ය ගෙදරක ඇම්පියර් 40ට වඩා අඩුවෙන් තමයි පාවිච්චි වෙන්නේ. එක මොහොතක. ඒ නිසා මේක හරි ගස්සලා තියෙන ඇම්පියර් 40ක උපරිම ධාරාවක් යන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ස්විච් එකකින්. හරිද? එතකොට 40ට වඩා අඩු ධාරාවක් දැන් ලයිව් එක දිගේ එන්නේ. ලයිව් එක සජීවී කම්බිය දිගේ ධාරාව එන්නේ. මම කියන්නේ උදාසීන කම්බිය ධාරාවක් නැහැ කියලා. ඒකයි මේක සම්බන්ධ කරලත් නැති මේකට. දැන් ඇම්පියර් 40ට වඩා අඩු ධාරාවක් ආවොත් ඒ කියන්නේ 39.9ක් ආවත් මේක යන්න දෙනවා. ඒ ස්විච් එක ඉලෙක්ට්‍රොනික ස්විච් එකක්. හරියටම දශමයට ධාරාව එයාට සෙන්සිටිව් වෙනවා. සංවේදනය වෙනවා. ඇම්පියර් 40ට වඩා අඩු ධාරාවක් આવුත් ඊට යන්න දෙනවා. ගියාම ඒ ගෙදර මිනිස්සු ඒ වෙලාවේ පාවිච්චි කරන විදුලි උපකරණ ප්‍රමාණය අනුව ඒ අවශ්‍ය ධාරාව ඇදලා ගන්නවා. හැබැයි ඇම්පියර් 40ට වඩා අඩු වෙන්න ඕනේ. වැරදිලාවත් ඇම්පියර් 40කට වඩා හෝ 40 හෝ 40ට වඩා වැඩි ධාරාවක් ගියොත් ඒ කියන්නේ අධිධාරා. ඒකෙම අධිධාරා ගියොත් එම මේ ගෙදර මෙතන මෙහාට තියෙන ඇතුලේ තියෙන වයර් රත් වෙලා උණු වෙලා ගිනි ගැනීම ඇති වෙන්න පුළුවන්. මොකද ඇම්පියර් 40ක ලොකු ධාරාවක් මම කියන්නේ ධාරාව යනකොට කම්බි වල ප්‍රතිරෝධ නිසා ධාරාවේ ශක්තිය තාපය ලෙස හානි වෙනවා. ඒක නිසානේ අර ඈත ඉඳලා විදුලි බලාගාරේ ඉඳලා නගරයට ගේනකොටත් අපි ධාරාව අඩු කරලා ගෙනාවේ. ඒතර ඇම්පියර් 40ක් කියන්නේ ලොකු ධාරාවක්. ඕක ඊට වඩා ලොකු එකක් ගියොත් ගේ ඇතුළට තියෙන වයර් වල කම්බි වල දිගේ ওই ලොකු ධාරාව යනකොට කම්බි වල ප්‍රතිරෝධය නිසා කම්බි රත් වෙලා වටේ තියෙන රබර් රාවර උණු වෙලා ගිනි ගන්න පුළුවන්. ඒ නිසා ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් යන්න ගියොත් ටක් ගාලා මේ ස්විච් එක ඔටෝ ඕෆ් වෙනවා. ටක් ගාලා ඕෆ් වෙන එක අපි ඕෆ් කරගෙන ඉන්න ඕනේ නැහැ. මොකද අපිට පුළුවන් අපි දන්නේ නැහැ මේක ඇම්පියර් 40ක් එනවද නැද්ද කියලා. අපි දන්නේ නැහනේ. ස්විච් එක ඔටෝ ඕෆ් වෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ස්විච් එක ටක් ගාලා ඕෆ් වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? සාමාන්‍යයෙන් ගෙදරක් ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් විහාරස්ථානයක වෙනත් දේවස්ථානයක එකවර ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් පාවිච්චි වෙන්නේ නැහැ. නිසා සාමාන්‍යයෙන් මේක ඕෆ් මං හිතන්නේ සමහරක් වෙලාවල වයරින් කරපු දවස් ඉඳන් අද වෙනකම් මේක ඕෆ් වෙලා නැතුව ඇති. සමහර ළමයි දන්නෙත් නැහැ මෙහෙම එකක් තියෙනවයි කියලා. බලන්න එළියේ විදුලි මීටරය ළඟ මෙහෙම ස්විච් එකක් තියෙනවා. හැබැයි ඒක ඕෆ් කරන්න අතපත දාන්න යන්න බෑ අපිට. මම ඒක පස්සේ කියලා දෙන්නම්. ඇයි කියලා. ඒක ඕෆ් වුණොත් විදුලි බල මණ්ඩලයට දැනුම් දෙන්න ඕනේ. නැත්නම් විදුලිය සපයන ආයතනයට දැනුම් දෙන්න ඕනේ. ඒගොල්ලෝ ඇවිල්ලා බලලා මේක ඔන් කරනවා. හරිද? ඒගොල්ලෝ ඇවිල්ලා බලලා මේක ඔන් කරනවා. මෙහෙම වෙන්න පුළුවන්. හිතන්න හිටපු ගමන් අකුණු ගහන වෙලාවකට. අකුණකද විදුලි ධාරාවක් දෙන්නේ. අකුණු බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මතක් වෙනවා. මතකයි මම දවසක් කියලා දුන්නා. අකුණක තියෙනවා ඇම්පියර් 25000ක් විතර විදුලියක්. ඇම්පියර් 25000 කියන්නේ SMS එකක් නෙවෙයි. ඒ නිසා අකුණක් ගහන වෙලාවක සමහරක් වෙලාවට වෙන කොහෙට හරි අකුණක් ගහපු වෙලාවක ඒ අකුණේ විදුලි ධාරාවෙන් කොටසක් ඒ වෙලාවේ වයර් එකකට ඇවිල්ලා ජාතික ජාලයේ වයර් එකකට ඇවිල්ලා ඒක දිගේ ඕක ආවොත් ඔබේ ගෙදරට ඒ අධි ධාරාව එන්න පුළුවන්. එහෙම ආවොත් ගෙදර ඒ වෙලාවේ ප්ලග් කරලා තියෙන කරන්ට් එකට සම්බන්ධ කරලා විදුලි උපකරණ ඔක්කොම පිච්චෙන්න පුළුවන්. ඒකත් මේකෙන් නවත්තනවා. ඇයි? ජාතික ජාලය ඔස්සේ මොකක් හරි හේතුවක් නිසා එකපාරට අධි ධාරාවක් ආවොත් ඒත් ඇම්පියර් 40ට වඩා වැඩි එකක් આવොත් මේක ඕෆ් වෙනවා. right? ගෙදරදී උපකරණ පාවිච්චි කරද්දී 40ට වඩා වැඩි එකක් ඇදලා ගන්න නැතුවත් මේක ඕෆ් වෙනවා. 40ක් පාවිච්චි ගන්න නැහැ සාමාන්‍යයෙන් ගෙවල් වල.
ජාතික ජාලය ඔස්සේ එක්ක අකුණක් ගහලා හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි ඒතකොට ජාතික ජාලය ඔස්සේ එකපාරට සජීවී කම්පි දිගේ ඇම්පියර් 40ට වැඩි එකක් આવොත් ඒත් ඉතින් උපකරණ වෙච්ච වෙනවනේ. ඒ නිසා මේක ඕෆ් වෙනවා ටක් ගාලා. ඒ නිසා මෙතන ඕෆ් වෙලා මෙතනින් නවත්තනවා. හරිද? ඒ නිසා මේකට කියන්නේ අධිධාරා පරිපත බිඳිනේ. අසර නමක් නේ. හරි? අධිධාරා පරිපත බිඳින. අධිධාරා වලින් ගෘහ විද්‍යුත් පරිපතය ආරක්ෂා කරගන්න මෙතනින් විසන්ධි වෙනවා. අධිධාරා පරිපත බිඳිනේ. කියලා තමයි ඒකට කියන්නේ. හරි මේක ඕෆ් වුණාට පස්සේ අපිට පුළුවන් විදුලිය සපයන ආයතන දැන් දුන්නා මේගොල්ලෝ ඇවිල්ලා මේක ආයෙ ඔන් කරලා දෙනවා. අපි ඔන් කරන්නේ එහෙම යන්න අපිට අයිතියක් නැහැ. සමහර අය ඒක ගිහලා කරනවා. අපිට අයිතියක් නැහැ ඇත්තට මේ වැඩේ. හරි අධිධාරා පරිපත බිඳිනේ ඇම්පියර් 40ක උපරිම ධාරාවක් ගමන් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ස්විච් එකක්. මේක සවි වෙලා තියෙන සජීවී කම්බියට පමණයි. මොකද ඒකේ ධාරාව වෙන්නේ නියුට්‍රල් එක එන්නේ නැහැ. ඒ නිසා ඒකට මේක සවි කරලා වැඩක් නැහැ. හරි එතකොට මේක කාර්යය තමයි ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවන් ගිහිල්ලා ගෘහ විද්‍යුත් පරිපතයේ කම්බි රත් වෙලා උණු වෙලා ගිනි ගැනීම ඇති වෙන එක වළක්වන එක තමයි මේකේ කාර්යය. පැහැදිලි? දැන් අතීතේ පැරණි ගෙවල් වල මේ ඉලෙක්ට්‍රොනික ස්විච් එක තිබුණේ නැහැ. වර්තමාන ඉලෙක්ට්‍රොනික තාක්ෂණ තිබුණා තියෙන මීට අවුරුදු 40කට 50කට කලින් වයරින් කරපු ගෙවල් 40 50ක් ඕනේ නැහැ මීට අවුරුදු 30කට 20කට විතර කලින් වයරින් කරපු ගෙවලුත්. ඒවයි මේක නැහැ. මේ අධිධාරා පරිපත බිඳිනේ නැහැ. ඒ වෙනුවට තියෙන සේවා විලායකය කියලා එකක්. මොකක්ද? සේවා විලායකය. ඒකේ තියෙන්නේ මෙහෙම. හරි ඒකේ තියෙන්නේ මෙහෙම. මෙන්න මෙහෙම හරිද? ඔන්න බලන්න. මෙන්න මෙහෙම කළු පාට ප්ලාස්ටික් කෑල්ලක් තියෙනවා. කළු පාට ප්ලාස්ටික් කෑල්ලක්. මේකේ ඇතුලේ තියෙනවා මොන පාටින්ද මම මේක අඳින්නේ කියලා කල්පනා කරා. මේකේ ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ ඝනකම් කම්බියක්. හරිද? ඝනකම් කම්බියක්. ඒ කම්බියට මෙහෙම ඔන්න ඔහොම කියමුකෝ. ඔන්නම ඝනකම් කම්බියක් තියෙනවා. දරුවෝ මේ කම්බිය හදලා තියෙන්නේ ටින් සහ ලෙඩ් කියන ලෝහ දෙක මිශ්‍ර කරලා. ටින් සහ ලෙඩ්. ටින් සහ ලෙඩ්. ටින් වලට සිංහල නමක් නැහැ. ටින්ම තමයි ලෙඩ් කියන්නේ ඊයම්. ටින් සහ ලෙඩ් නැත්නම් ටින් සහ ඊයම් මිශ්‍ර කළාද මිශ්‍ර ලෝහයක් තියෙනවා මෘදු සෝල්ඩර්, soft solder කියලා. ඒ මෘදු සෝල්ඩර් කියන මිශ්‍ර ලෝහයෙන් තමයි මේ කම්බිය හදලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේ කම්බිය හරහා નિયમિત ධාරාවක් විතරයි යන්න පුළුවන්. ඒ ධාරාව යනකොට කම්බිය රත් වෙනවා. හැබැයි කම්බිය මහතට ඇදුවොත් රත් වුණාට දරා ගන්න පුළුවන්. කම්බිය හීනියට ඇදුවොත් රස්නෙට ධාරාව දරා ගන්න බැරුව ඒ ධාරාව දරා ගන්න බැරුව කම්බිය රත් වෙලා උණු වෙනවා. ටක් ගාලා උණු වෙනවා කම්බිය. උණු වෙලා මෙහෙම වැක්කිරනවා බේරිලා. එතකොට මේකේ එක එක ඝනකමට කම්බිය හදලා තියෙනවා මෘදු සෝල්ඩර් වලින්. එක එක ඝනකමට කම්බිය. ඝනකම්ම කම්බියෙන් ලොකු ධාරාවක් උත් දරා ගන්න පුළුවන් උණු වෙන්නේ නැහැ. හීනි කම්බියෙන් පොඩි ධාරාවක් ගියත් රස්නෙට උණු වෙනවා. ඊට වඩා ටිකක් මහත කම්බියක් ගත්තොත් එimhe ඒකේ අරකට වඩා ටිකක් වැඩි ධාරාවක් යන්න පුළුවන්. හැබැයි ඕනට වඩා ලොකු ධාරාවක් ගියොත් ඒක උණු වෙනවා. අන්න යවන්න පුළුවන් ධාරාවේ ප්‍රමාණයට හරියන්න කම්බියේ ඝනකම වැඩි කරලා තියෙනවා. එතකොට මේක මෙහෙම දාලා තියෙන්නේ දැන් මෙතන දාලා තියෙන කම්බිය ඇම්පියර් 40ක්. ඇම්පියර් 40ක්. උපරිමව යන්න පුළුවන් ධාරාවක්. ඒ කියන්නේ 40ක් යන්න පුළුවන් කම්බිය මහතයි දරා ගන්න පුළුවන්. 40ට වඩා වැඩි ධාරාවක් ගියොත් හරියටම 40ට වඩා වැඩි නෙමෙයි. ඒකේ නිරුගන් 45 50ක් වගේ ආවොත් එහෙම රත් වෙන ප්‍රමාණය දරා ගන්න බැලුව කම්බිය උණු වෙනවා. එතකොට මේක ඇතුලේ පේන්නේ කළු පාට ප්ලාස්ටික් ආවරණය ඇතුලේ මේක තියෙන්නේ. හරිද? දැන් මේක පේන්නේ නැහැ. තව කෑල්ලක් තියෙනවා මෙහෙම. තව කෑල්ලක් තියෙනවා මෙහෙම. මේ තියෙන එක. හරි මෙහෙම. මේකට තියෙනවා මේ මෙහෙම. දැන් අර සජීවී රෑන මේ සජීවී රෑනේ ඒ කාලේ මේවා තිබුණේ නැහනේ. මේ සේවා රෑනේ සජීවී රෑන මෙතනින් ගිහිල්ලා
මෙතන කෙලවරට සෙට් කරලා තියෙනවා. අනික් පැත්තට මෙතන කෙලවරෙන් මෙහෙම අරගෙන තියෙනවා. එතකොට දැන් අපිට කරන්න තියෙන්නේ මේ ප්ලාස්ටික් හරිද? මෙහෙම තියෙන්නේ හරිද? මේ ප්ලාස්ටික් කෑල්ල මේකට හිර කර මේක ඇතුළට දාන්න පුළුවන්. මේක ඇතුළට දාපු ගමන් මෙතනින් මෙතනට සම්බන්ධ වෙනවා, මෙතනින් මෙතනට සම්බන්ධ වෙනවා. මේ ප්ලාස්ටික් මේ කළු පාට ප්ලාස්ටික් කෑල්ල මේක ඇතුළට දාන්න පුළුවන්. එහෙම දැම්මම මේ රෑන මෙතනට සම්බන්ධ වෙනවා, මේක මෙතන. එතකොට සජීවී රෑනේ මෙතනින් එන ධාරාව මේක හරහා ගිහිල්ලා මෙහෙම යන්නේ. ඇයිද මේක මම මේ සාම සම්බන්ධ කරන්නේ නැතුව එළිය තියෙන්නේ. මේක මේ ප්ලග් කරපු ගමන් ඇතුළට මේව හයි කරපු ගමන් මේක මෙතනට සම්බන්ධ වෙනවා. මේක මෙතනට සම්බන්ධ. සම්බන්ධ වෙච්ච ගමන් සජීවී රෑනේ එන ධාරාව මේක හරහා ගිහිල්ලා තමයි මෙතනින් ගේ ඇතුළට යන්නේ. ඉතුරු කොටසට යන්නේ. එතකොට එන ධාරාව ඇම්පියර් 40ට අඩුයි නම් ඇම්පියර් 40ට අඩු ධාරාවට මේක දරා ගන්න පුළුවන් මෙයාට. උණු වෙන්නේ නැහැ. මේක යනවා. එන ධාරාව ඇම්පියර් 40ට වඩා වැඩි වුණොත් ඒ වැඩි ධාරාව මේකෙන් යනකොට කම්බිය රත් වෙලා දරා ගන්න බැලුව උණු වෙලා වැක්කිරනවා. වැක්කිරිච්ච ගමන් මෙතනින් විලේණය වෙනවා. අපි කියන්නේ කම්බිය උණු වෙලා වැක්කිරනවා. එතකොට පරිපතේ මෙතනින් කැඩෙනවා. අර වැඩි ධාරාව ගේ ඇතුළට යන එක වලකිනවා. මේකට කියන්නේ විලායකේ. ෆියුස් එක. ඉංග්‍රීසියෙන් කියන්නේ ෆියුස්, සිංහලෙන් කියන්නේ විලායකේ. විලායක කම්බියේ විශේෂත්වය තමයි ඒ කම්බියෙන් යන්න පුළුවන් උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ඒ කම්බිය හරහා ගියොත් කම්බිය රත් වෙලා උණු වෙලා පරිපතේ විසන්ධි වෙනවා. හරි. ඉතින් ඉස්සර ගෙවල් වල තිබ්බේ මේක. එතකොට වෙන්නේ මේකයි. දැන් හිතන්නකෝ හැබැයි මේක හරියටම 40 නෙවෙයි. දැන් 40 කියලා අපි තිබ්බට 40.1ක් කවුත් උණු වෙන්නේ නැහැ. සාමාන්‍ය 45ක් 50ක් කවුත් උණු වෙනවා. දැන් හිතන්නකෝ හදිස්සියවත් අධිධාරාවක් ආවා. එතකොට මේකට දරා ගන්න බැලුව මේක උණු වුණා. දැන් මොකද කරන්නේ? විදුලිය සපයන ආයතනෙට එන්න කියලා ආයෙත් අලුත් කම්බියක් මෙතනට දාන්න ඕනේ. ආයෙ අලුත් කම්බියක් ඒගොල්ලෝ දාන්න ඕනේ. අපි දාන්න බෑ. ඒගොල්ලෝ දාන්න ඕනේ. හරිද? නැත්තම් දැන් මේක නම් එහෙම නෙවෙයිනේ. විදුලිය සපයන ආයතනෙට කියන්න පුළුවන් ස්විච් එක පහළට වැටෙනවා. එතකොට ඒගොල්ලෝ කිව්වොත් ආවක උස්ස ගන්න කියලා කමක් නැහැ අපි කියලා උස්ස ගන්නවා. ඉතින් අපිට ආයෙ කම්බි දාන්න ඕනේ නැහැ නේ. මේක ඔන් කරගන්න පුළුවන් නේ. මේක එහෙම නෙවෙයිනේ. ආයෙ කම්බියක් ගෙනත් දාන්න ඕනේ මේකට. අනික හීනි කම්බි දාලත් බෑ. එතකොට 40ට වඩා අඩු ධාරාවන්ටත් මේක උණු වෙනවා. ඕනට වඩා මහත කම්බි දාලත් බෑ. එතකොට 40ට වඩා වැඩි ධාරාවන්ටත් මේක උණු වෙන්නේ නැතුව තියෙනවා. එතකොට ගේ ඇතුළට අධි ධාරාව කියලා ගේ ඇතුළේ උපකරණ පිච්චෙනවා. හරිද? හරිය ඝනකම තියෙන කම්බිය දාන්න ඕනේ. ඉතින් මේක මාළ වදයක් නිසා තමයි වර්තමානයේ මේක පාවිච්චි වෙන්නේ. අතීතයේ මේ ඉලෙක්ට්‍රොනික උපකරණ හදලා තිබුණේ නැති නිසා තමයි මේක පාවිච්චි කරන්නේ. මේකට කියන්නේ සේවාව සපයන රැහැනට දාලා තියෙන විලායකයේ ෆියුස් එක. සේවා විලායකය. අද වර්තමානයේ වලට අධිධාරා පරිපත බිඳින තමයි පාවිච්චි වෙන්නේ. තේරුණාද? අධිධාරා පරිපත බිඳින. එහෙනම් මුලින්ම සේවා රැහැනේ සජීවී කම්බිය යවන්නේ අධිධාරා පරිපත බිඳින හරහා නැත්නම් සේවා විලායකේ හරහා. හැබැයි මේ දෙක හරහාම උදාසීන කම්බිය නියුට්‍රල් වයර් එක නයි යන්නේ නැහැ. නියුට්‍රල් මේකේ උනත් නියුට්‍රල් වයර් එක යන්නේ නැහැ. නියුට්‍රල් වයර් එක මෙතනින් නිකන් යන්නේ ඕන. මේක තමයි මේක හරහා සම්බන්ධ වෙලා යන්නේ. සේවා විලායකේ හරහා. තේරුණාද? අන්න එනම් පළවෙනි එක තමයි අධිධාරා පරිපත බිඳිනේ හෝ සේවා විලායකේ නිවසට අධිධාරාවන් පැමිණලා ඒක නිවසේ ගෘහ විද්‍යුත් පරිපතයෙන් ගිහිල්ලා ගෘහ විද්‍යුත් පරිපතේ වයර් රත් වෙලා උණු වෙලා ගිනි ගැනීම ඇති වෙන එක වළක්වන්න තමයි මේ සේවා විලායකේ හෝ එහෙම නැත්නම් අධිධාරා පරිපත බිඳිනේ දාලා තියෙන්නේ. මගින් ගමන් කරන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 40ක් වෙන විදිහට තමයි හරි ගස්සලා තියෙන්නේ. ඊළඟට අපි බලමු කාටද මේක මේ වයර් දෙක සම්බන්ධයෙන්. විදුලි කණුවෙන් ආව සේවා රෑන මෙතනින් ගත්තා. අධිධාරා පරිපත බිඳින ඒවා සේවා විලායකේ තමයි සජීවී කම්බිය ගියේ. උදාසීන කම්බිය නිකන් ගියා. ඊළඟට කාටද යන්නේ කියලා බලමු. මේක එකින් එක ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඔක්කොම මේක එක තැනකට ඉගෙන ගන්නවා. හරිද? රයිට් මේ බලන්න. රැහන් දෙකක් මගින් නිවසට විදුලිය සැපේ. මෙතින් ඒක සජීවී රැහන උදාසීන රැහන. ඉන්න එක් රැහනක් සජීවී රැහන ලෙසත් අනෙක උදාසීන රැහන ලෙසත් ඇඳින්නේ. ලයිව් එකයි නියුට්‍රල් එකයි. නිවසට විදුලිය සපයන සේවා රැහන තුල එම රැහන් දෙකම අන්තර්ගත වෙයි. මේ දෙක එකතුවට තමයි සේවා රැහන කියන්නේ. මේක තමයි සේවා රැහන. හරි. තනි වයර් එක. ඒ තනි වයර් එක කොට අර වයර් දෙක ඔතලා එකට තියෙන එකයි කොට එහෙම කියන්නේ. හරි. ඊළඟට අධිධාරා පරිපත බිඳිනේ මේ තියෙන්නේ. මේ ඕෆ් කරලා තියෙන අවස්ථාව තියෙන්නේ. මේක ඔන් කරලා තියෙන සාමාන්‍ය අවස්ථාවේ. දැන් මේ දෙකම යනවායි කියුවට ඇත්තටම නියුට්‍රල් එක මේ නියුට්‍රල් එකත් මේක ඇතුලේ ඇඳලා තියෙනවා. ඒක ඇත්තටම මේක රූපේ වැරදි ලයිව් එක විතරයි මේකේ යන්නේ. නියුට්‍රල් එක යන්නේ නැහැ. නියුට්‍රල් එක නිකන් වයර් එක ඇතුලෙන් ගිහින් තියෙනවා. නියුට්‍රල් එක මේකට සම්බන්ධයක් නැහැ ඇතුලේ. සම්බන්ධ වෙන්නේ ලයිව් එක විතරයි. මොකද ලයිව් එකේ විතරයි ධාරාව එන්නේ. නියුට්‍රල් එකේ එන්නේ නැහැ නේ.
ඒ නිසා නියුට්‍රල් එකක් මේකට සම්බන්ධ කිරීම උවමනාවක් නැහැ. දැන් මේක ඇඳලා නිකන් පේන විදිහට අනුව දෙකම ගිහිල්ලා වගේ නේ කියලා කියයි. දෙක බොහොම ඇදලා තිබ්බට නියුට්‍රල් එක නිකන් පිටිපස්සෙන් යන්නේ ලයිව් එක විතරයි ඔකට සම්බන්ධ වෙලා තියෙන්නේ. සජීවී කම්බිය විතරයි. නිවසට ලැබෙන විදුලිය මුලින්ම සජීවී රැහැනට සවිකොට ඇති අධිධාරා පරිපත බිඳිනේ හරහා ගමන් කරයි. මුලින්ම ගමන් කරන්නේ අධිධාරා පරිපත බිඳිනේ හරහා. එය ඇම්පියර් 40ක පමණ උපරිම ධාරාවක් ගමන් කළ හැකි පරිදි සකස් කර ඇත. එය ඇම්පියර් 40ක පමණ උපරිම ධාරාවක් ගමන් කළ හැකි පරිදි සකස් කර ඇත. ඇම්පියර් 40ට වැඩි ධාරාවක් එය වෙතට ලැබෙන්නේ නම් මෙය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී පරිපතේ විසන්ධි වේ. ටක් ගාලා ඔෆ් වෙනවා. ඒතකොට අපිට තියෙන්නේ විදුලි සපයන ආයතන අනුදැනුම නැතුව මේක ඔන් කරගන්න. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා මේක ඔන් කරනවා. ඒ ඔන් කරන්නේ අර අධිධාරාව නැති වුණා කියලා දැනගත්තා. තේරෙනවද? දිගටම අධිධාරාව වෙනවා නම් මේක ඔන් කරලා වැඩක් නැහැ නේ. ඔෆ් කරලා තියෙනවා. එම නිසා ධාරාව ගැලීම නතර වේ. ඔෆ් වුණාට පස්සේ ධාරාව ගැලීම නතර වෙනවා. අධිධාරාව එන්නේ නැහැ. මෙහි ඇති ලීවරේ නැවතත් ඉහළට දැමීම මගින් මේ ලිවර් එක උස්සනකොට ඉහළට දැමීම මගින් නැවත පරිපතය තුළ ධාරාව ගැලීමට සැලැස්විය හැකිය. අධිධාරා පරිපත බිඳින එක ප්‍රයෝජනීය වන්නේ අධික ධාරා මගින් පරිපතයට සහ එහි උපාංගවලට සිදුවන හානි වළක්වා ගැනීමයි. අධිධාරා පරිපත බිඳිනේ ප්‍රයෝජනය තමයි ඇම්පියර් 40ට වඩා අධිධාරාවන්ගෙන් විදුලි ගෘහ විදුලි පරිපතයට සහ ඒකේ තියෙන උපකරණ වලට සිදුවන හානි වළක්වන රත් වෙලා ගිනි ගැනීම වළක්වන. ලොකු ධාරා ගිල උපකරණ පිච්චෙන එක වළක්වන. පැරණි ගෘහ විද්‍යුත් පරිපතවල අධිධාරා පරිපත බිඳිනේ වෙනුවට සේවා විලායකයක් යොදා ගනු ලැබීය. මේ තියෙන සේවා විලායකය. දැන් මේ තියෙන්නේ අර මම කියපුවා අර මේ මැද මෙන්න මේකේ මැද තමයි දාලා තියෙන්නේ අර මුදු සෝල්ඩර් කම්බිය මේ ප්ලාස්ටික් ආවරණය මේ දෙක මේක ප්ලග් කර මෙතනටයි තමයි වයර් දෙක සම්බන්ධ කරන්නේ සජීවී කම්බිය. හරිද? සජීවී කම්බිය සම්බන්ධ කරන්නේ මෙහෙනුයි ගන්න ඕනේ. හරි මෙතනිනුයි. එතකොට මේක මෙතන සම්බන්ධ වුණාම මෙතනින් එන ධාරාව මේකෙත් මෙන්න මේ හරිය තමයි අර මේක තියෙන්නේ. මුදු සෝල්ඩර් කම්බිය මේ ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ මෙන්න මේ විදිහට. එතකොට මේක මෙතන සම්බන්ධයක් තියෙනවා. එතකොට මේක ප්ලග් කරාම මේකෙන් එන ධාරාව මෙතනින් ගිහින් මෙතන එන්නේ. ඇම්පියර් 40ට අඩු ධාරාවක් આવොත් යනවා. වැඩි ධාරාවක් આવොත් මෙතන කම්බිය උණු වෙලා යනවා. එතන මේක හදලා තියෙන්නේ. හරි? right. එය අඩු ද්‍රවාංකයක් සහිත කම්බියක් එහි අඩු ද්‍රවාංකයක් සහිත කම්බියක් ඇත. මෘදු සෝල්ඩර් කම්බියක් ටින් සහ ලෙඩ් මිශ්‍ර ලෝහයෙන්. ඒ ටින් හා ලෙඩ් වල මිශ්‍ර ලෝහයකින් සාදා ඇත. ඒකට කියන්නේ මෘදු සෝල්ඩර් කියලා. නියමිත ධාරාවට වඩා ඉහළ ධාරාවක් ගලා යන විට කම්බිය ද්‍රව වීම නිසා පරිපතේ විසන්ධි වේ. වැඩි ධාරාවක් යනකොට ප්‍රතිරෝධ නිසා කම්බිය රත් වෙලා අධික රස්නේ දරා ගන්න බෑ. මොකද මේකේ ද්‍රවාංකය අඩුයි. උණු වෙලා වැක්කෙනවා. ද්‍රව වෙලා වැක්කෙනවා. පසුව එවැනිම කම්බියක් දැමීම මගින් එය නැවතත් යථා තත්ත්වයට පත් කරගත හැකියි. ආයෙත් ඒ જાතිම කම්බියක් දාලා අනේ ඒක අපි ළඟ නැහැ, කඩවල් වලත් නැහැ. විදුලි සපයන ආයතනෙම ගෙනල්ලා දාන්න ඕන. ඊට සාපේක්ෂව අරක ලේසිනේ අරක ස්විච් එක ඔන් කරන්න තියෙන්නේ. තේරුණාද? ඒකයි ඒක අද වර්තමානයේ ඒක පාවිච්චි කරන්නේ. මේකට කියන්නේ සේවා විලායකය, අරකට කියන්නේ අධිධාරා පරිපත බිඳින. එකම වැඩේ තමයි හැබැයි දෙකෙන්ම වෙන්නේ. දෙකෙන්ම වෙන්නේ එකම වැඩේ. ගෘහ විද්‍යුත් පරිපතේ අධිධාරා පරිපත බිඳිනීම පස්සේ එහෙම නැත්නම් සේවා විලායකයෙන් පස්සේ අපේ මේ සේවා රැහැන ඊළඟට සම්බන්ධ වෙන්නේ විදුලි මීටරයට. විදුලි මීටරයට අධිධාරා පරිපත බිඳිනේ හෝ සේවා රැහැන දෙකෙන් එකයිනේ තියෙන්නේ. පැරණි නිවෙස් වල සේවා රැහැන, වර්තමාන නිවෙස් වල අධිධාරා පරිපත බිඳිනේ. ඒකෙන් තමයි මුලින්ම සජීවී රැහැන ගියේ. ඉන් පස්සේ මේ සජීවී රැහැනයි උදාසීන රැහැනයි ඊළඟට ගෘහ විද්‍යුත් පරිපතේ සම්බන්ධ වෙන්නේ විදුලි මීටරයට. පළවෙනියටම කියන්න ඕනේ විදුලි මීටරයත් හයි කරලා තියෙන ගෙයි එළියේ. කවදාවත් ගෙවල් වල විදුලි මීටර් ගෙයි ඇතුලේ හයි කරලා තියෙනවද? කොච්චර වැස්සත් කොච්චර තෙමුණත් සාමාන්‍යයෙන් තෙමෙන්න හයි කරන්නේ ගෙයි එළියේ. ඒ කියන්නේ ගෙදර තමයි හයි කරලා තියෙන්නේ. ගෙදර නැත්තම් විහාරස්ථානේ තමයි හයි කරලා තියෙන්නේ. හැබැයි පිටත සවි කරලා තියෙන ඇතුලේ නෙවෙයි. ඒකට හේතුව තමයි මේකත් අපිට අයිති කොටසක් නෙවෙයි. ඒ කියන්නේ අපේ ගෙදර හයි කරලා තිබ්බට අපිට අයිති කොටසක් නෙමෙයි විදුලි මීටරය. විදුලිය සපයන ආයතනයට අයිති කොටසක්. විදුලිය සපයන ආයතනයට අයිති කොටසක්. ඒ නිසා මේකට මොකොත්
ඇඟිලි දාන්න මේකේ මීටර් කැරකෙන විදිය බලන්න පුළුවන් මෙහෙම ඈත ඉඳලා එකකමක් නැහැ ගෙදර හයි කරලා තියෙන එක නිසා. හැබැයි මේකේ කෑලි ගලවන්න ඒව බෑ. සම්පූර්ණ මේකේ අයිතිය විදුලිය සපයන ආයතනයට. මේක සම්බන්ධ යම් නඩත්තු කටයුත්තක් කරන්න තියෙනවා නම් විදුලිය සපයන ආයතනයට දැනුම් දෙන්න ඕනේ. ඒගොල්ලෝ ඇවිල්ලායි කරන්නේ. මේක අපේ ගෙදර එළිය හයි කරලා තිබ්බයි කියලා අපිට අයිති එකක් නෙමෙයි. දැන් සමහර අය හිතනවනේ එහෙම. අපේ වත්තේ නම් හයි කරලා තියෙන්නේ අපේ ගෙදර නම් හයි කරලා තියෙන්නේ අපිට නැතුව කොහෙද අයිති කාටද? එහෙම බෑ. මේක ගෙදර හයි කරන්න නැතුව ඉතින් විදුලි බල මණ්ඩලය හයි කරගන්න බෑනේ. ඒක නිසා ඔබේ ගෙදර විදුලි මීටරේ ඔබේ ගෙදර හයි කරන්න ඕනේ. නමුත් එළිය හයි කරලා තියෙන එක. ඒ කියන්නේ දැන් ගෙදර කට්ටිය කවුරුත් නැත. ඔයගොල්ලෝ කොහොම ගෙදර දොර වහලා ගමනක් ගිහිල්ලා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් පන්සලේ ස්වාමින් වහන්සේලා ආවාසගේ වහලා කොහෙට හරි වැඩලයි කියලා හිතන්නකෝ. එතකොට හදිස්සියේ මේ විදුලි මීටරේ නඩත්තුවක් කරන්න කවුරු හරි ආවොත් ප්‍රශ්නයක් නැහැ. ගෙදර මිනිස්සු ඕනේ නැහනේ. එළියනේ මේක හයි කරලා තියෙන්නේ. එයාට මේ නඩත්තු කටයුත්ත කරලා යන්න පුළුවන්. රිපෙයාර් එක කරලා යන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයේ කෙනාට. ඒක නිසා මේක ඒ කියන්නේ නිවසින් පිටත හයි කරලා තියෙන්නේ. මේකේ කාර්යය මොකද්ද? විදුලි මීටරේ කාර්යය තමයි පාරිභෝගිකයා විසින් පාරිභෝජනය කරනු ලබන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මැනීම. පාරිභෝගිකයා පාරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මනින්නේ විදුලි මීටරේ. එහෙම වෙන්න එපා. මාසයේ අන්තිමට විදුලි බිල ලියන එක්කෙනා විදුලි බිල ගන්නේ කරන්නේ ඒ මාසේ ඒ ගෙදර පාවිච්චි කරපු විදුලි ප්‍රමාණය කොච්චරද කියලා මැනගන්න එපා. අන්න එක මනින කාර්යය කරන්නේ මෙන්න මේ මීටරේ. නිසා විදුලි මීටරේ කාර්යය තමයි පාරිභෝගිකයා විසින් පාරිභෝජනය කරනු ලබන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මැනීම. ඒක මනින්නේ කොහොමද? දැන් මේ විදුලි මීටරය මම මෙහෙම ඇන්දොත් හරි. මේක නම් විදුලි මීටරය. මේ තියෙන්නේ අධිධාරා පරිපථ බිඳිනේ කියමුකෝ. ඔන් එකේ මේක ඕෆ් එක. එතකොට දැන් සජීවී කම්බිය මේ උදාසීන කම්බිය මේ නියුට්‍රල් එක මේ මාවට මෙයා පිටින් යන්නේ සම්බන්ධයක් නැහැ. එතකොට මේ නියුට්‍රල් එක මේ ලයිව් එක. හරි මේක නියුට්‍රල් එක මේක ලයිව් එක. පැහැදිලිද? එතකොට නියුට්‍රල් එක මේකට සම්බන්ධ නැහැ. මේකෙන් යනවා දෙකම. සේවා රැහැනේ සජීව සහ උදාසීන රැහැන් දෙකම විදුලි මීටරය ඇතුලෙන් ගමන් කරලා තියෙනවා විදුලි මීටරයට සම්බන්ධයි. ඒ මොකද යන විදුලි ධාරාව මයින් නම් දෙකම සම්බන්ධ වෙන්න ඕනේ. නැත්තම් බෑ. ඒක මේක නැත්තේ ඇයි? ඒකෙන් කරන්නේ අධිධාරාවක් ආවොත් ඒක නවත්තන එකනේ. අධිධාරාව වෙන්නේ ලයිව් එක ඇතුලේ නිසා ලයිව් එක විතර මේකට ඇති උදාසීන එක ඕනේ නැහැ. උදාසීන එක මේක සම්බන්ධයක් නැහැ. නමුත් විදුලි මීටරේ කරන්නේ පාරිභෝගිකයා පාරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මයින් එක. මනින්න නම් වයර් දෙකම සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න විදුලි මීටරයට සජීව සහ උදාසීන යන රැහන් දෙකම සම්බන්ධ වෙනවා. විදුලි මීටරයට සජීව සහ උදාසීන යන රැහන් දෙකම සම්බන්ධ වෙනවා. හරි. ඉතින් මේ විදුලි මීටරේ මෙන්න මෙහෙම මැද හරියේ තැටියක් තියෙනවා. මේ කැරකෙන දර්ශකයක්. උඩ තියෙනවා මෙම ඉලක්කම් පේලියක්. මෙම කොටුව ඇතුලේ ඉලක්කම් තියෙනවා. 1 5 4 3 2 1 0 ඔහොම තියෙනවා. එකේව තියෙනවා. දැන් ගෙදර විදුලිය මෙතනින් එහා තමයි මේ ටික තමයි ගේ ඇතුළට යන්නේ. දැන් මේ වයර් දෙක මෙතනින් පස්සේ යන්නේ ගේ ඇතුළට. මේ දෙකම එළියේ. මේ දෙකම විදුලිය සපයන ආයතනයේ සතු දේපල. මේවා අපිට ඇඟිලි ගහන්න අතපත දාන්න බෑ. ඒ නිසා මේක එළියයි කරලා තියෙන මේ දෙකම. අධිධාරා පරිපථ විදුලිය විදුලි මීටරයයි. මෙතනින් පස්සේ එක වයර් දෙක යන්නේ ගේ ඇතුළට. එතනින් යාට අපිට අයිති. ගේ ඇතුළේනේ. මෙතනින් යාට මේ වයර් දෙක ඊළඟට ගේ ඇතුළට යනවා. පස්සේ බලමු මේක. හරි. ඒතර විදුලි මීටර දැන් ගෙදර ඉස්සරහා විදුලිය පාවිච්චි කරන ගේ ඇතුලේ මේ තැටිය කැරකෙනවා. දැකලා ඇති. ඒ තැටිය කැරකෙනකොට
කැරකෙන වටගානට අනුව මෙතන ඉලක්කම් සටහන් වෙනවා ස්වයංක්‍රීයව. හරිද? එතකොට විදුලි බිල ලියන එක්කෙනා මේ මාසේ ඇවිල්ලා ඔබට විදුලි බිල දීලා යන ගමන් මේ මාසේ ඇවිල්ලා ගණන් හදලා විදුලි බිල්පත දීලා යන ගමන් එයාගේ පොතේ මේ තියෙන ඉලක්කම සටහන් කරගෙන යන්නේ. මේ තියෙන ඉලක්කම සටහන් කරගෙන අපි හිතමු මේ ඉලක්කම 1යි 5යි 4යි 3යි 2යි 1යි බිංදුවයි කියලා. ඕක තිබ්බේ කියලා නිකන් හිතමු. වගේ ඉලක්කමක් තිබුණේ. විදුලි බිල දීලා යන ගමන් ඔබේ අතට එයාගේ ළඟ තියෙන පොතේ මේක සටහන් කරගෙන යන්නේ. හොඳයි දැන් ගියාට පස්සේ ආයේ ඊළඟ මාසෙනේ විදුලි බිල් යන්නේ. ඒ මාසය ඇතුළත ඔබ ගෙදර විදුලිය පාවිච්චි කරනවා. ඒ මාසය ඇතුළත ඔබ ගෙදර විදුලිය පාවිච්චි කරනවා. හරිද? පාවිච්චි කරන රවුම කැරගෙනවනේ. ඒ මාසය පුරාවට උදේ රෑ විදුලිය පාවිච්චි කරනවා. එතකොට මේ තැටිය කැරගෙනකොට කැරකෙන වට ගන්නට අනුව මෙතන ඉලක්කම් සටහන් වෙනවා. ඔන්න ඊළඟ මාසේ අරය එනවා. ඇවිල්ලා ටක් ගාලා මේක තමයි මුලින්ම බලන්නේ. මේ ඉලක්කම්. එතකොට මේ ඉලක්කම මොකද තියෙන්නේ? මේ ඉලක්කම තියෙනවා මේ කැඩිලා. මාරු එන. විදුලි බිල බිඳුවයි. ඇයි මේ කැඩලානේ? එහෙම මේක දැන් ගිය මාසේ යනකොට මේ ඉලක්කම නම් තිබ්බේ. මේ මාසේ යනකොට මේක තියෙන්න බෑනේ. මොකද මේ මාසයක් තුල විදුලිය පාවිච්චි කරනකොට මේ තටිය කැරගෙනකොට මෙතන ඉලක්කම් කැරික් වෙනස් වෙලා වැඩි යගයකට එනවනේ. අපි හිතුව මේ මාසේ එනකොට ඕක තියෙන්නේ මෙන්න මේක. අලුත් දැන් මේ පාර මාසයකට පස්සේ ආයෙනකොට මේක කියවනකොට තියෙන්නේ මේ කියලා 1යි 5යි 4යි 3යි 3යි බිංදුවයි 2යි. හරි දැන් තියෙන්නේ ওই ඉලක්කම. එයා මොකද කරන්නේ? දැන් තියෙන ඉලක්කම ඉස්සෙල්ලා ලියා ගන්නවා. එයා ළඟ පොඩි කැල්කියුලේටරයක් තියෙනවා. මේක දැන් තියෙන ඉලක්කම ලියා ගන්නවා. කලින් මාසේ ලියාගෙන ගියප එකත් එයා ළඟ තියෙනවා අර පොතේ. මේ තියෙන කලින් මාසේ යනකොට අන්තිමට තිබිච්ච අගය. මේ තියෙන දැන් තියන අගය. මාසයකට පස්සේ දැන් එයා ආවට පස්සේ දැන් පාවිච්චි කරපු නිසා මීටරේ කැරකිලා ඉලක්කම් වෙනස් වෙලා දැන් තියන අගය. දැන් තියන අගයෙන් කලින් මාසේ යනකොට ලියාගෙන ගියපු අගය අඩු කරනවා. අඩු කරනවා. කොහොමද අඩු කරන්නේ? 2කින් බිංදුවක් 2යි, බිංදුව එකක් බෑ පැත්ත එකත 10න් එකක් 9යි. එතකොට මෙතන 2යි, 2කින් 2ක් බිංදුවයි, 3න් 3ක් බිංදුවයි, 4න් 4ක් බිංදුවයි, 5න් 5 බිංදුවයි, 1න් 1ක් බිංදුවයි. අන්න ගිය මාසේ ඉඳන් මේ මාසේ වෙනකන් එම ගෙදර පාරිභෝජනය කරපු විදුලි ඒකක ගන්න 92යි. යුනිට් 92ක් පාවිච්චි කරලා තියෙනවා කියලා එයා දන්නවා. ටක් ගාලා යුනිට් 92කට ගාණ හැදුවා. එක යුනිට් එකකට මෙච්චර නම් මෙච්චර එක ඔක එක ගණන් තියෙන්නේ. මුල් යුනිට් 30ට එක ආගයක්, ඊළඟට යුනිට් 30 ඉඳන් 60 වෙන 31 ඉඳන් 60 වෙනකන් තව ආගයක්, 61 ඉඳන් 90 වෙනකන් තව ආගයක්, 90 පෙන්නට පස්සේ තව ආගයක් එහෙම තියෙන්නේ. ඉතින් මේ යුනිට් 92ක් පාවිච්චි කරලා තියෙනවා. ඒ අනුව ගාණ හදලා විදුලි බිල ලියලා දෙනවා. මෙන්න මේ මාසෙ විදුලි බිල. ඒ යනකොට මේක ලියාගෙන දැන් තියෙන්නේ මේකනේ. මේක ලියාගෙන යන්නේ. මේ දැන් තියෙන ගාණ ඊළඟ මාසේ එනකොට ඔය ගාණටත් වඩා වැඩි වෙලා මොකද මේ කැරකිලා වෙන එකක් නේ. එන ඊළඟ මාසේ ආපු ගමන් ඒ තියෙන ගාණෙන් මේ ලියාගෙන යන ගාණ අඩු කරලා ඊළඟ මාසේ බිල හදන්න පුළුවන්. ওই විදිහට තමයි විදුලි බිල ගණනය වෙන්නේ. හරි. එහෙනම් පාරිභෝගිකයා පාරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය විදුලි ඒකක ගණනය කරන්න තමයි විදුලි මීටරේ තියෙන්නේ. මේ විදුලි ඒකක ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද? ස්වාමින් වහන්සේ විදුලිය කියන්නේ ශක්තියක්. ශක්තිය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ ජූල්. ඒතර විදුලිය කියන්නේ ශක්තියක් නම් හරිනම් පාරිභෝජනය කරන විද්‍යුත් ශක්තිය මයින් ඕනේ ජූල් වලින්. හරිනම් පාරිභෝජනය කරන විද්‍යුත් ශක්තිය මයින් ඕනේ ජූල්. මොකද ශක්තිය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ ජූල්. ඒතර විදුලිය යනු ශක්තිය ආකාරයක්. ඒතර මේකේ කාර්ය පාරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මැනීම නම් එය මැනිය යුත්තේ ජූල් වලින්. නමුත් මාසයක් තුල ගෙදරක පාවිච්චි කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ජූල් වලින් ලියන්න ගියොත් මහා විශාල ගාණක්. මොකද ජූල් කියන්නේ සාපේක්ෂව පොඩි ඒකකයක්. මාසයකට ගෙදර ඔක්කොම විදුලි උපකරණ ක්‍රියාත්මක කරලා ලයිට් දාලා, අයන් දාලා, ෆෑන් දාලා, ඔක්කොම දාලා, ටීවී බලලා, රේඩියෝ අහලා, හරි මේ ඔක්කොම කරලා මාසයක් තුල පාරිභෝජනය කරන විද්‍යුත් ශක්තිය මහ විශාලයි. ඒ විද්‍යුත් ශක්ති ප්‍රමාණය ජූල් වලින් ලියන්න ගියොත් ලොකු සංඛ්‍යාවක් එන්නේ. ඒ නිසා අපි ජූල් වලින් නෙමෙයි මේ විදුලි ප්‍රමාණය මනින්නේ. පාරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මනින්නේ ජූල් වලින් නෙමෙයි. මැනිය යුත්තේ ජූල් වලින්. නමුත් ජූල් ලොකු ගාණක් එනවා මාසයක් තුල පාවිච්චි කරන විදුලි ප්‍රමාණය ජූල් වලින් මැනොත් ලොකු ගාණක් එනවා.
ඒ නිසා ඉලක්කම ලොකු වැඩි. ඒක පොඩි කරගන්න. ඒතර ගණනය කිරීමේදී අපහසුතාව එනවා. ඒක පොඩි කරගන්න ලොකු ඒකකයකින් වයින්නවා. මොකද්ද ඒ ලොකු ඒකකය? කිලෝවොට් පැය. මොකද්ද? කිලෝවොට් පැය. පාරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණයමයි නැත්නම් මාසයක් තුල ගෙදර පාවිච්චි කරන මේ යුනිට් ගාන විදුලි ඒකක ගාන මන්නේ විදුලි ඒකක ගාන. විදුලි ඒකක ගණන මනින ඒකකය මොකක්ද? කිලෝවොට් පැය. වෝල්ට් නෙවෙයි. කිලෝවොට් පැය. සංකේතයේ simple K capital W simple H. කිලෝවොට් hour කියන එක. කිලෝවොට් hour. එතකොට අර ගෙදර දැන් අපි කරුවේ කලින් මාසේ යනකොට මෙච්චරයි මීටරේ තිබුණේ දැන් තියෙන්නේ මෙච්චරයි මේකෙන් මේක අඩු කරාම 92යි කිලෝවොට් පැය 92යි මේ දැන් ওই විදුලි බිලෙත් ඔය අගේ කිලෝවොට් පැය කියලා ගාලා නැහැ ඒකේ තියෙන විදුලි ඒකක ගාන 92 කිලෝවොට් පැය යනු මේ ගෙදර පාවිච්චි කරලා තියෙන මේ මාසෙ තුල පාවිච්චි කරලා තියෙන විදුලි ඒකක ගන්න කිලෝවොට් පැය 92යි කිලෝවොට් පැය 92යි කිලෝවොට් පැය 92ක් පාවිච්චි කරලා තියෙනවා පැහැදිලි වුණා කිලෝවොට් පැය 92ක් පාවිච්චි කරලා තියෙනවා. පැහැදිලි කරගත්තද? හරිද? එතකොට ඔය සාමාන්‍යයෙන් අපිට කිලෝවොට් පැය ගාන ගන්න සමීකරණයකුත් තියෙනවා. ඒකත් ඕනනම් කියන්නම්. කිලෝවොට් පැය ගාන ගන්න සමීකරණයක්. මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. විදුලි ඒකක ගණන සමානයි මේ විශේෂ සීමාවෙන් පිට තිබ්බත් මම පොඩ්ඩක් මේක කියලා දෙන්නම්. මොකද මේක ඇයි මම කියලා දෙන්නේ කියත් මම කියන්නම්. මම සාමාන්‍ය විශේෂ සීමාවෙන් පිට තියෙන ඒවා කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේලාට. නමුත් මේක මම කියන්නම් ඇයි කියන්නේ කියලා දෙන්නේ කියලා. විදුලි ඒකක ගණන සමානයි මෙන්න මේක මතක තියාගන්න පාවිච්චි කළ වොට් ගණන. පාවිච්චි කළ වෝල්ට් නෙමෙයි. වෝල්ට් කියන්නේ විභවාන්තරය. මේක ඒක නෙමෙයි. පාවිච්චි කළ වොට් ගණන. වොට් ගණන බෙදන්න ඕනි 1000න් ගුණ කරන්න ඕනේ පාවිච්චි කළ පැය ගණනින්. පැය ගණනින්. මෙන්න සමීකරණය. විදුලි ඒකක ප්‍රමාණය ගණනය කරන්න පුළුවන් සමීකරණයක්. පාවිච්චි කළ වොට් ගන්න බෙදීම 1000 ගුණ කිරීම පාවිච්චි කළ පැය ගන්න. දැන් මෙහෙම හිතන්නකෝ. හැම විදුලි උපකරණයම වොට් අගේ ගහලා තියෙනවා. වොට් අගේ වෝල්ට් අගේ නෙමෙයි. අපි දන්නවනේ ගෙදර ඔක්කොම විදුලි උපකරණ වැඩ කරන්නේ වෝල්ට් 230ට. වොට් අගේ වෙනස්. වොට් එක W. වෝල්ට් කියන්නේ V නේ. W වොට් අගයක් තියෙනවා. ඒක විදුලි උපකරණ වෙනස්. දැන් වොට් 100 බල්බ් තියෙනවා. ඒව එළිය වැඩි ටිකක්. වොට් 50 බල්බ් ඊට වඩා එළිය අඩුයි. වොට් 75 බල්බ් 100ට වඩා අඩුයි 50ට වඩා පොඩ්ඩක් එළිය වැඩි. වොට් 25 බල්බ් හුඟක් එළිය අඩුයි. හරි. එතකොට හීටර්ස් තියෙනවා වොට් 1000 වොට් 1500. හීටර්ස් ඔය මේ උණු වතුර රත් කරන ගිල්ලුම් තාපක වොට් 100 වොට් 1500. මේ සමහරක් ටීවී තියෙනවා වොට් 250. එමේ එක එක විදුලි උපකරණ වල වොට් අගේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ දවස්වල මේ විදුලි බලය ඉතුරු කරන්න කියලා සාකච්ඡාවකුත් තියෙනවානේ. විදුලිය රටට හිඟයි විදුලි ඉතුරු කරන්න කියලා. අපිට පුළුවන් අපි පාවිච්චි කරන යම් විදුලි උපකරණයක් නිසා මාසයකට වැය වෙන විදුලි එකක් ගන්න කීයද කියලා ගන්න එකට මේ සමීකරණය ඉලව. මේ මිතයි. හිතන්න වොට් 1500ක හීටර් එකක්. ඒ හීටර් එකේ ගහලා තියෙන්නේ වොට් 1500යි කියලා. වොට් 1500ක හීටර් එකක් දවසට පැය භාගි ගානේ මාසයක් කියන්නේ දවස් 30ක් කියලා හිතන්නකෝ. දවසට පැය භාගි ගානේ මාසයක් වතුර රත් කෙරුවොත් ඒ හීටර් එක පාවිච්චි කරලා ගෙදරක වොට් 1500 හීටර් එකකින් දවසට පැය භාගයක් කරන්ට් එකට ගහලා වතුර රත් කරනවා. එහෙම මාසයක්. හීටර් එක පාවිච්චි කිරීම නිසා විදුලි බිලට එකතු වන විදුලි එක ගන්න. අනික් ඒවා නෙමෙයි. ගෙදර අනික් උපකරණ නෙමෙයි. ඔය හීටර් එක ඔය විදිහට පාවිච්චි කිරීම නිසා කොහොමද? දවසට පැය භාගෙ ගානේ මාසයක් පාවිච්චි කිරීම නිසා හීටර් එකෙන්
පාවිච්චි කිරීම නිසා විදුලි බිලට එකතු වෙන විදුලි ඒකක ගාන හොයන්න කියලා. කොහොමද කරන්නේ? අපි කල්පනා කරනවා අපි පාවිච්චි කළ විදුලි උපකරණයේ හීටර් එක. ඒකේ වොට් අගය කීයද? වොට් 1500යි. එහෙනම් මෙතන ආදේශ කරන්න පුළුවන්. මෙතන ආදේශ කරන්න පුළුවන්. පාවිච්චි කළ වොට් ගන්න වොට් 1500යි. හරි. වොට් 1500. පාවිච්චි කළ වොට් ගන්න බෙදන්න ඕනේ 1000න්. ගුණ කරන්න ඕනේ පාවිච්චි කළ පැය ගානේ. දැන් දවසට පැය භාගෙ ගානේ මේ හීටර් එක හැමදාම මාසයක් පාවිච්චි කරලා. මාසයක් කියන්නේ දවස් 30යි කියලා හිතමුකෝ. පැය භාගේව 30ක්. පැය භාගේව 30ක් කියන්නේ පැය 15ක් නේ. භාගේව දෙකක් එකතු කරනවා පැයක් හැදෙන්නේ. එහෙනම් භාගේව 30ක් කියන්නේ පැය 15ක්. එහෙනම් පාවිච්චි කළ පැය ගාන පැය 15යි. අන්න උත්තරේ ගන්න පුළුවන්. මේක සුණා පාවිච්චි කළ වොට් ගාන හීටර් එකේ 1500 1000න් බෙදලා මාසයක් තුල පාවිච්චි කළ පැය ගාන දවසට පැය භාගෙ ගානේ මාසෙට දවස් 30යි 15 භාගේව 30ක් 15යි. දැන් සුළු කර. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 15 වරක් 15 225යි. බෙදීම 10. උත්තරේ එනවා 225 10න් බෙදන්න 22.5යි. 22.5. එහෙනම් කිලෝවොට් පැය 22.5ක් ඔබ හීටර් එක පාවිච්චි කිරීම නිසා මාසේ විදුලි බිලට එකතු කරලා තිනවා විදුලි ඒකක 22.5. විදුලි ඒකක 22.5ක් එකතු කරලා තියෙනවා. දැන් තේරෙනවද? එතකොට අපිට පුළුවන් දැන් හිතන්නකෝ ගෙදර ලයිට් එකක් වොට් 100 ලයිට් එකක්. ඒ ලයිට් එක ගහලා තියෙන්නේ වොට් 100යි කියලා. මේක හැමදාම හවස 7ට දානවයි කියලා හිතමුකෝ. ලයිට් එක ඔන් කරනවා. ආයෙ ඕෆ් කරන්නේ රෑ 12ට. නිදා ගන්න යන වෙලාවට නිකන් රෑ 12ට විතර කියලා කියනවා පන්සලේ නම්. එතකොට 7 ඉඳන් 12 වෙනකම් පැය 5ක් හැමදාම. ඔය ලයිට් එක නිසා පන්සලේ විදුලි බිලට මාසිකදී එකතු වෙන විදුලි එකක ගාන හොයන්න පුළුවන් අපිට. කොහොමද? පාවිච්චි කරන බල්බ් එකේ වොට් ගාන කීයද? වොට් 100යි. එහෙනම් මෙතන පාවිච්චි කළ වොට් ගාන වොට් 100. බෙදීම 1000. ගුණ කරන්න ඕනේ පාවිච්චි කළ පැය ගාන. රෑ 4 දාලා රෑ 12ට ඕෆ් කරන්නේ. 7 ඉඳන් 12ට පැය 5යි එක දවසකට පැය 5. මාසෙකට දවස් 30යි. 5ේව 30ක්. 5ේව 30ක් කියන්නේ පැය 150. 5 වරක් 30 150යි. හරිද? 5 වරක් 3 පාවල 150යි. පැය පාවිච්චි කළ පැය ගාන පැය 150යි. මාසෙට හදන්න ඕනේ. පැය 150යි. දැන් ඕක සුළු කරන්න. එතකොට ඔබට ලැබෙනවා ඔය වොට් 100 බල්බ් එක හවස 7 ඉඳන් රෑ 12 වෙනකන් හැමදාම මාසෙකට පන්සලේ දාලා තිබුණොත් එහෙම AC බල්බ් එක නිසා මාසෙට එකතු වෙන විදුලි එකක් ගන්න. මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුව කපන උඩ යට බිඳුව කපන්න පුළුවන්. එතකොට එක් වරක් 15 15යි 15කින් බෙදනවා 15යි. කිලෝවොට් පැය 15යි හිවත් විදුලි එකක 15ක් එකතු. හරි. දැන් අපි කල්පනා කරනවා දැන් මේක මේ එළිය දාලා තියෙන බල්බ් එකක්. හරිද? එළිය දාලා තියෙන බල්බ් එකක්. වොට් 100ක තරම් එළියක් ඔතනට ඕනේ නැහැ. නිකන් අර තිබ්බ නිසා දැම්මා. හැබැයි ගණන් හදලා බැලුවම මාසෙ විදුලි බිලට එකතු වෙනවා යුනිට් කියන්නේ කිලෝවොට් පැය 15ක්. ඒක තමයි යුනිට් එකක් කියන්නේ 1 කිලෝවොට් පැය. ඒකට 15ක් එකතු වෙනවා. දැන් අපිට ඕනේ විදුලි බිල අඩු කරගන්න. ඒ කියන්නේ මාසෙ පාවිච්චි කරන යුනිට් ගාන අඩු ගන්න බෑ. නැත්තම් බිල අඩු වෙන්නේ නැහැ නේ. අපි කල්පනා කරනවා පන්සලේ ඔතනට ඔච්චර එළියක් ඕනේ නැහැ. එළිය ඕනේ. හැබැයි ඔච්චර එළියක් ඕනේ නැහැ. ඔතනට වොට් 50 බල්බ් එකක් දැම්මම ඇති කියලා අපි අර වොට් 100 බල්බ් එක ගලවලා වොට් 50 බල්බ් එකක් දානවා. දාලා අපි කල්පනා කරනවා දැන් ඕකට අපි උදේ මේ රෑ 7 ඉඳන් රෑ 12 වෙනකන් එක දැම්මේ. එහෙම ඕනේ අපි ඕක රෑ 4ට දානවා 11ට තව පැයක් අඩු කරනවා. විදුලි බිල ඉතුරු කර රටේ විදුලිය ඉතුරු කිරීමේ උවමනාවට මේක දැන්. එහෙම ජාතික වශයෙන් උත් අපිට කැපවීමක් තියෙන්න එපයි. අන්න අපි 4 දාලා 11ට ඕෆ් කරනවා. ඕක. ස්වාමීන් වහන්සේලා සැතපෙන්න යන වෙලාවට මේක ඕෆ් කරා. එතකොට දවසට පැය 4යි. 7 ඉඳන් 11 වෙනකන් කියන්නේ. දැන් අපිට බලන්න පුළුවන් දැන් බල්බ් එකට වැය වෙන විදුලි
ඒකක ගාන කීයද? දැන් බල්බ් එකට වැය වෙන විදුලි ඒකක ගාන කීයද? ඔන්න බලමු. හරිද? දැන් බලමු. දැන් පාවිච්චි කරන්නේ වොට් 50යි. පාවිච්චි කරන වොට් ගාන 50. බෙදීම 1000. ගුණ කිරීම පාවිච්චි කරන පැය ගාන. දවසට පැය 4 ගානේ දවස් 30ක්. 4 ඒවා 30ක් කියන්නේ 120යි. පැය 120ක්. අන සුළු කරාම දැන් අලුත් බල්බ් එක නිසා මාසෙකට විතර විදුලි බිල ඒකක ගාන බලා ගන්න පුළුවන්. මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුව කැපුවා. හරි. 5 වරක් 12 60යි. 60 බෙදීම 10 කියන්නේ 6යි. කිලෝවොට් පැය 6යි. අන්න බලන්න. අර 100 බල්බ් එක පැය 5ක් දාලා තියෙද්දි කිලෝවොට් පැය 15ක් මාසෙට එකතු වුණා. හැබැයි 100 බල්බ් එක 50ට පොඩ්ඩක් එළිය අඩු වුණා. එච්චරයි. 100 බල්බ් එකට 50 බල්බ් එක දාලා පැය 5 එක පැයක් අඩු කරලා පැය 4 කරාම මාසෙට එකතු වෙන්නේ විදුලි බිලට කිලෝවොට් පැය 6යි. ඒ කියන්නේ කිලෝවොට් පැය 9ක වාසියක් එතන තියෙනවා. විදුලි එකක 9ක් ඉතුරු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි අපේ ගෙදර එහෙම නැත්නම් විහාරස්ථානයේ තියෙන එක එක උපකරණ වල වොට්ටගයන් පරීක්ෂා කරලා බලලා අපි දල වශයෙන් දවසකට ඒක කොච්චර වෙලාවක් පාවිච්චි කරනවද ඒ අනුව මාසෙකට මේක කොච්චර වෙලාවක් පාවිච්චි කරනවද කියලා බලලා අපිට ඒ විදුලි උපකරණයෙන් මාසෙට එකතු වෙන විදුලි බිලට එකතු වෙන එකක් ගන්න ගන්නේ කරලා ඒක ගොඩක් අඩු කරන්න පුළුවන්. ඒකයි මම මේ සමීකරණය කියලා දුන්නේ. ඔබට පුළුවන් මේ සමීකරණය පාවිච්චි කරලා ඕනෑම වෙලාවක විදුලි එකක් ගන්න ගන්නේ කරන්න විදුලි එකක් ගන්න කියන්නේ කිලෝවොට් පැය ගන්න. කිලෝවොට් පැය ගන්න සමානයි පාවිච්චි කළ වොට් ගන්න බෙදීම 1000 ගුණ කිරීම පාවිච්චි කළ පැය ගන්න. පැහැදිලි? හරි. ඉතින් මෙන්න මේ කිලෝවොට් පැය කියන එකකින් තමයි මේ විදුලි මීටරේ විදුලිය මැනෙන්නේ. යුනිට් ගාන මැනෙන්නේ. එහෙනම් විදුලි මීටරේ කාර්යය තමයි පාරිභෝගිකයා විසින් පාරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කොපමණද කියලා මනින එක. හරිද? ඒක මයින් විදිය ඔන්න මම දැන් කියලා දුන්නා. විදුලි මීටරය හරහා සජීවී සහ උදාසීනී රෑම් දෙකම සම්බන්ධ වෙනවා. අධිධාරා පරිපත බිඳිනීන් පස්සේ මුලින්ම සේවා රැහැන යන්නේ මෙන්න මේ විදුලි මීටරය හරහා. විදුලි මීටරයත් අධිධාරා පරිපත බිඳින නැත්නම් සේවා විලායකයත් මේ දෙකම විදුලිය සපයන ආයතනයේ සතු දේපල. එහෙම නැත්නම් ලංකාවේ නම් විදුලි බල මණ්ඩලයේ සතු දේපල. ඒ නිසා මේවායේ සියලු නඩත්තු කටයුතු කරන්න ඕනේ. ඒගොල්ලෝ අපිට මේවා වෙනස් කරන්න මොකුත් බෑ. අපේ නිවසේ එළිය හයි කරලා තියෙන එකයි මේක. සමහරක් වෙලාවට මේක පෙට්ටියක් ඇතුලේ දාලා ඉබි අතුරු දාලා ඒගොල්ලෝ තියෙන. ඒකේ අතුරු අපි ළඟ නැහැ. ඒගොල්ලෝ අරයි යනවා. හරි. අර විදුලි බිල ලියන කෙනාට බලන්න වීදුරු කෑල්ලක් තමයි තියෙන්නේ. ඒකම ආරක්ෂා කරලා තියෙන්නේ මේක. ඒ පෙට්ටිය ඉබි අතුරු කැඩුවොත් එහෙම අපි ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. ඒක නිසා මේක අපේ නිවසේ ඉදිරිපිට සවි කරලා තිබ්බට මේක විදුලිය සපයන ආයතනයේ සතු දේපල තමයි අධිධාරා පරිපත බිඳින විදුලි මීටරය. පැහැදිලි? හරි. පාරිභෝගිකයා පාරිභෝජනය කරනු ලබන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මනුනේ විදුලි මීටරය මගින්. මෙහි භාවිතා කළ විද්‍යුත් ශක්ති ප්‍රමාණය මනින ඒකකයේ කිලෝවොට් පැය වේ. පාරිභෝජනය කළ විද්‍යුත් ශක්ති ප්‍රමාණයට අනුරූපව මුදල් අය කර ගැනීමක් සිදු වේ. මේ තියෙන විදුලි මීටර එක සැබෑ පෙනුම. මේ තියෙන අර කැරකෙන දර්ශකය. මේ තියෙන අර ඉලක්කම් ටික. මේක කැරකෙනකොට මේ ඉලක්කම් වෙනස් වෙනවා. හරි. පැහැදිලි? අධිධාරා පරිපත බිඳිනයත් විදුලි මීටරයත් විදුලි බල මණ්ඩලයට හෝ විදුලි බල සමාගමට අයත් දේපලක් වේ. එබැවින් මේ පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි පරිහරණය කිරීම සිදු කළ නොහැකිය. තා වැදගත්. එබැවින් ඒ පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි පරිහරණය කිරීම සිදු කළ නොහැකිය. එබැවින් එම උපකරණ දෙකටම මුද්‍රා තබා ඇත. සීල් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ ඉබි අතුරු දාපු පෙට්ටියක් ඇතුලේ දාලා තියෙනවා. එම උපකරණ සම්බන්ධව යම් ගැටලුවක් ඇත්නම් අදාළ ආයතනයට දැනුම් දීම කළ යුතුයි. මීටරේ කැරකෙන්නේ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අධිධාරා පරිපත බිඳින අහලට වැටලා නම් විදුලිය සපයන ආයතනයට දැනුම් දෙන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ ඇවිල්ලා එම නඩත්තුව කරනවා. පැහැදිලි? හොඳයි. ඊළඟට අපි යන්න හදන්නේ දැන් මේකෙන් පස්සේ ඒ කියන්නේ විදුලි මීටරෙන් පස්සේ ඊළඟට ඔන්න ගේ ඇතුළට මේ සේවා රැහැන යවනවා. ගේ ඇතුළට දැන් මෙහෙම ඇන්දොත් දැන් මේ තියෙන්නේ අපි මේකෙන් ගමු.
මේ තියෙන්නේ අධිධාරා පරිපත බිඳිනේ නම් හරි මේ තියෙන විදුලි මීටරය නම් මේ දෙකම එළියනේ තියෙන්නේ හරි දැන් මේ බිත්තිය ගෙදර පිට ඇතුළ පිටත ඇතුළත sorry පිටත මේක ඇතුළත හරි එතකොට දැන් සජීවී කම්බිය මේකෙන් ආවා මෙතනින් ගියා මෙතනට ගියා මෙතනින් ගේ ඇතුළට බිත්තිය හරහා යන්නේ සජීවී කම්බිය ලයිව් එක live එක live එක live neutral live live ඊට උදාසීන කම්බිය neutral එක මෙයා මෙතනින් පන්නලා මම ගේන්නම් මෙහෙම neutral එක හරි මේකට සම්බන්ධයක් නැහැ මේකට දෙකම සම්බන්ධයි ඔන්න ගේ ඇතුලේ එතනින් එහාට අපිට අයිති මෙතනින් එහා අපිට අයිති පැහැදිලිද මෙතනින් එහාට අපිට අයිති මේ ගේ ඇතුලේ තියෙන ඉතුරු ටික ඔක්කොම අපිට අයිති දේවල් අපි තමයි අතන වයරින් කරන දේවල් දැන් මේවා අපි අයි කරන්න ඕනේ නෑනේ මේවා ඔයගොල්ලෝ විදුලි ඉල්ලුම් කරාම විදුලි බල මණ්ඩලෙන් ගෙනලා අයි කරනවා මේ මුදල් ගෙවුවම මේවා අපි අයි කරගන්න ඕනේ ඒවා කැඩුනත් අපි දා ගන්න ඕනේ මෙතනින් එහාට තියෙන්නේ එහෙනම් මෙතනින් එහාට තමයි අපිට අයිති ගෘහ විදුලි පරිපතේ තියෙන්නේ ගේ ඇතුලේ මුලින්ම තියෙන්නේ හරි මුලින්ම තියෙන්නේ වෙන්කරණය මුලින්ම තියෙන්නේ වෙන්කරණය ළමයි මොකක්ද වෙන්කරණය මොකද්ද මේ වෙන්කරණය කියන්නේ වෙන්කරණය කියන්නේ ඒත් ස්විච් එකක් මේ වගේ විශේෂ ස්විච් එකක් ඒකෙත් මම මේ ඔන් කරලා තියෙන අවස්ථාව අඳින්නේ හරි ඕෆ් එක මේක ඔන් එක හරි ඔන් කරලා තියෙන අවස්ථාව හරිද අඳින්නේ මම මේක ස්විච් එකක් මේකට තමයි මිනිස්සු කියන්නේ මේන් ස්විච් එක කියලා මොකක් කියලා කියන්නේද මේන් ස්විච් එක කියලා කියන්නේ මේකට ප්‍රධාන ස්විචය ගෙදර තියෙන ප්‍රධාන ස්විච් නමුත් අපි දැන් ඒකට එහෙම නෙවෙයි කියන්නේ වෙන්කරණය කියලා වෙන්කරණය දැන් මේ වෙන්කරණය හරහා සේවා රැහනේ සජීවී සහ උදාසීන රැහන් දෙකම ගමන් කරනවා මේකත් ගමන් කරනවා එහෙම උදාසීන රැහනත් ගමන් කරනවා හරිද මේක ළමයි ද්විද්‍රව ස්විච් එකක් ද්විද්‍රව කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන් ස්විච් එකට දැන් මේ ස්විච් එකට මේක ස්විච් එකක් නේ ඉලෙක්ට්‍රොනික ස්විච් එකක් මේකත් එහෙමයි සාමාන්‍යයෙන් ස්විච් එකකින් කරන්නේ ධාරාව යන්න දෙන එක හෝ නොදෙන එකනේ සාමාන්‍ය ස්විච් එකකින් කරන්නේ ස්වාමීන් වහන්සේ ධාරාව යන්න දෙන එක හෝ නොදෙන එක එතකොට ධාරාව යන්නේ මොන වයර් එකේද සජීවී කම්බිය ඒ නිසා සාමාන්‍යයෙන් ඕනම ස්විච් එකක් සම්බන්ධ වෙන්නේ සජීවී කම්බියට විතරයි මේ මොකද සජීවී කම්බියේ ධාරාවෙන් ස්විච් එක කරන්නේ ඕෆ් කරාම ධාරාව යන එක නවත්තනවා ස්විච් එක ඔන් කරාම ධාරාව යන්න ඉඩ දෙනවා. ඕෆ් කරාම ධාරාව නතර වෙනවා. ඔන් කරාම ධාරාව යන්න ඉඩ දෙනවා. ස්විච් එකෙන් කරන්නේ ඒක. එතකොට ධාරාව යන්නේ ලයිව් එකේනේ සජීවී කම්බියේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඕනෑම ස්විච් එකට සම්බන්ධ වෙන්නේ සජීවී කම්බිය විතරයි. විතරයි. නමුත් මේක විශේෂයි. මේක ද්විද්‍රව ස්විච් එකක්. ද්විද්‍රව ස්විච් එකක් කියන්නේ සජීවී කම්බියයි උදාසීනී කම්බියයි දෙකම සම්බන්ධ වෙලා තියෙන ස්විච් එකට. එහෙම තියෙන බොහොම කලාතුරකින් තමයි දැන් ඔබ වහන්සේලාගේ අන්සල් වල තියෙන නැත්නම් ළමයිගේ ගෙවල් වල තියෙන සාමාන්‍ය දැන් ලයිට් එකක් ඔන් කරන ස්විච් එකක් ගත්තොත් සජීවී කම්බිය විතරයි කොට සම්බන්ධ වෙලා උදාසීන එකක් සම්බන්ධ වෙලා නැහැ. නියුට්‍රල් එක ගිහලා නැහැ ඔය ස්විච් එකේ. ස්විච් එක ඔන් කරනවා කියන්නේ සජීවී කම්බිය සම්බන්ධ වුණා ධාරාව ගියා බල්බේ පත් වුණා. ස්විච් එක ඕෆ් කරනවා කියන්නේ සජීවී කම්බිය එතනින් කැඩෙනවා. කැඩෙනවා කියන්නේ ස්විච් එක ඕෆ් වුණාම වෙන් වෙනවා.
ඒතර ධාරාව යන්නේ බල්බ් එක ඕෆ් වෙනවා. හැම ස්විච් එකකටම සම්බන්ධ වෙලා තියෙන සජීවී කම්බිය විතරයි. නමුත් විශේෂ තැන් කිහිපයකදී අපි ද්විද්‍රව ස්විච් පාවිච්චි කරනවා. හරි? ද්විද්‍රව ස්විච්. ඒ ද්විද්‍රව ස්විච් එක කියන්නේ මොකද්ද? සජීවී උදාසීනී කම්බි දෙකම ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. මෙහෙම. මම අභ්‍යන්තර මේ පිට පෙනුමනේ. අභ්‍යන්තරය ඇන්දොත් මෙහෙම. හරි මේකේ අභ්‍යන්තරය ඇන්දොත් මෙහෙම. හරි මෙහෙම තියෙන්නේ. දැන් ස්විච් මෙහෙම තියනවා නම් හරි මේ තියෙන්නේ සජීවී කම්බිය කියලා හිතමුකෝ. නියුට්‍රල් එක මෙහෙම ඇවිල්ලා මෙතනින් තියෙන්නේ. හරි තියෙන්නේ. ඔහොම තියෙන්නේ. මේ ඕෆ් කරලා තියෙන අවස්ථාව ඇන්දේ. මේක ලයිව් එක. දැන් උදාසීන එක. නියුට්‍රල් එක. මෙන්න උදාසීන එක. දැන් බලන්න මේ තියෙන ඕෆ් කරලා තියෙන අවස්ථාව. මේ ඕෆ් අවස්ථාව සාමාන්‍ය ස්විච් එක අඳින්නේ ඕෆ් අවස්ථාවේ. හරි මේක ඕෆ් කරලා තියෙන අවස්ථාව. දැන් මේ ඕෆ්. එතකොට බලන්න ලයිව් එක හරහා කරන්ට් එක එන්නෙත් නැහැ. නියුට්‍රල් එක හරහා ඇත්තෙත් නැහැ. වැරදිලාවත් ආවත් එන්නෙත් නැහැ. වැරදිලාවත් ආවත් එන්නෙත් නැහැ. නියුට්‍රල් එකේ නැහැ සෛද්ಧಾන්තිකව. වැරදිලාවත් ආවත් එන්නේ මොකද දෙකම ගැලවිලා. මේක ඔන් කරනකොට මේ කැලි දෙකම මෙහෙම සම්බන්ධයි. මෙයා මෙතනට සම්බන්ධ වෙනවා මෙයා මෙතනට සම්බන්ධ. ඔන් කරද්දි මෙහෙම. සාමාන්‍ය ස්විච් අදින්නේ ඕෆ් කරලා තියෙන අවස්ථාව මෙහෙම වෙනවා. එතකොට ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම සම්බන්ධ වෙනවා. දැන් මේකේ තියෙන වාසිය මේකයි. මේ වෙන්කරණයක් අපි දාන්නේ මේන් ස්විච් එකක් දාන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය මොහොතක සිය නිවසේ විදුලි සැපයුම සම්පූර්ණයෙන් විසන්ධි කිරීම සඳහා. පාරිභෝගිකයාට අවශ්‍ය මොහොතක සිය නිවසේ විදුලි සැපයුම සම්පූර්ණයෙන් විසන්ධි කිරීමට තමයි වෙන්කරණයක් දාන්නේ. දැන් පාරිභෝගිකයාට තම නිවසේ විදුලි සැපයුම සම්පූර්ණ විසන්ධි කරන්න ඕන වෙන්නේ කොයි වෙලාවද? එක්වර මං කිව්වා වගේ එයා විදේශගත වෙන වෙලාවක ගෙදර කවුරුත් නැහැ. දොරවල් ඔක්කොම වහලා යන්නේ මාස දෙක තුනකට. එතකොට කරන්ට් එක ඕන වෙන්නේ නැහැ. හදිසි අකුණක් ගහලා ප්‍රශ්න වෙන්න පුළුවන්. මේන් ස්විච් එකේවත් වෙන්කරණයෙන් ඕෆ් කරනවා. ඕෆ් කරාම සජීවී කම්බිනුයි උදාසීනී කම්බිනුයි දෙකෙන්ම වෙන් වෙනවා. මේ දෙකෙන්ම වෙන් වෙනවා. සම්බන්ධය මේ දෙකෙන්ම ගැලවෙනවා. මෙතනින් එහාට ගේ ඇතුළට කරන්ට් එක මේකේ එළියේ මොනවා වුණත් මෙතනින් එහාට ගේ ඇතුළට කරන්ට් එක එන්නේ නැහැ. දෙකෙන් මොකකින්වත් එන්නේ නැහැ. මොකද දැන් සාමාන්‍ය ස්විච් එකක් වුණා නම් ලයිව් එක විතරනේ කැඩෙන්නේ. නියුට්‍රල් එක යනවා. ඒතර වැරදිලාවත් නියුට්‍රල් එකේ මොකක් හරි කරන්ට් එකක් ආවොත් ඒක යනවනේ. නමුත් මේක වෙන්කරණ එක නමත් වෙන්කරණේනේ. සම්පූර්ණයෙන්ම ජාතික ජාලය ගෘහ විද්‍යුත් පරිපථයෙන් වෙන් වෙනවා මේ ස්විච් එක ඕෆ් කරාම. සජීවී සහ උදාසීනී රෑන් දෙකම ගැලවෙනවා. දෙකම වෙන් වෙලා තියෙන නිසා කිසිසේත් මේ කියන කිසිදු ධාරාවක් සාමාන්‍යයෙන් එන්නේ ලයිව් එකේ නියුට්‍රල් එකේ එන්නේ නැහැ. වැරදීමකින්වත් නියුට්‍රල් එකේ ආවත් ඒක යන්නෙත් නැහැ. මොකද දෙකම මෙතනින් ගැලවිලා තියෙන නිසා. තව මේක මොකටද ඕනේ වෙන්නේ? අපි හිතමු ගෙදර මොකක් හරි විදුලි අලුත් වැඩියාවක් කරන්න ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් ඇවිල්ලා එයා ගෙදර මොකක් හරි වයරින් එකේ දෝෂයක් තිබිලා ඒක හදනවා. එතකොට ටක් ගාලා කරන්ට් එක ඕෆ් කරන්න එපා ඒව හදන්න කලින් නැත්නම් මේ මනුස්සයාට කරන්ට් වදිනවනේ. එතකොට එයා ගිහිල්ලා මේන් ස්විච් එක තමයි ඕෆ් කරන්නේ. මේන් ස්විච් එක ඕෆ් කරාම ලයිව් එකේ කරන්ට් එක එන්නෙත් නැහැ. නියුට්‍රල් එකේ සෛද්ಧಾන්තිකව නැතිලා වැරදිලාවත් ආවත් එන්නේ නැහැ. ඒ සාර මනුස්සයාරක හදා දිනනකොට උදාහරණයකට මේක සාමාන්‍ය ස්විච් එකක් වුණා නම් ලයිව් එක විතරනේ ඕෆ් වෙන්නේ. හරි ලයිව් එක මෙයා ඕෆ් කරනවා. එතකොට ලයිව් එක විතරයි ඕෆ් වෙන්නේ. මේක සාමාන්‍ය ස්විච් එකක් වුණා නම්. මේක අරක හදා දිනනකොට වැරදිලාවත් නියුට්‍රල් එකේ කරන්ට් එකක් ආවොත්. අර මිනිස්සේ ඒක දාන්න නියුට්‍රල් එකේ කියලා හිතන්නේ නැහැ නේ. අතින් අල්ලලා ඉන්නව කරන්ට් එක වදිනවා. නමුත් මේන් එකෙන් ඕෆ් කරාම දෙකම ගැලවෙන්න නිසා මොකේ ආවත් එන්නේ නැහැ නියුට්‍රල් එකේ. ආවත් හානියක් වෙන්නේ නැහැ. අරයට මොකද දෙකම ඕෆ් වෙලා. ජාතික ජාලේ එන විදුලිය ගේ ඇතුළට එන්නේ නැහැ. ඒ නිසා නිවසේ නඩත්තු කටයුත්තක් කරගන්න ඕන වෙලාවට විදුලියේ. හරි අන්න ඒ වගේ වෙලාවට පාරිභෝගිකයාට අවශ්‍ය මොහොතක සිය නිවසේ විදුලි සැපයීම සම්පූර්ණයෙන් විසන්ධි කරන්න ඕන නම් ඒකට තාන්නේ වෙන්කරණයක්. මේ වෙන්කරණය. මේකේ ලීව් එක කරාම දෙකම සම්බන්ධ වෙනවා සජීව උදාසීනී රෑන් ඕෆ් කරාම දෙකම. අතීතයේ මේ සඳහා දාලා තිබි මේන් ස්විච් එක. මේන් ස්විච් එක. ඇම්පියර් 30 ෆියුස් එකක් තියෙන මේන් ස්විච් එකක්. හරිද? ඇම්පියර් 30 ෆියුස් එකක් තියෙන මේන් ස්විච් එක. දැන් තියෙන ඇම්පියර් 30යි. මේකෙත් යන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 30යි. ඇම්පියර් 30යි. ඒතකොට 40න් 40ක් එන්න පුළුවන් නම් මේකේ 30 උනේ කොහොමද? ඔව් දැන් මං කියවනේ 40 සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ නැහැ කියලා 30ක්වත් පාවිච්චි වෙන්නේ නැහැ ගෙදර. ඒ නිසා 30කට වඩා වැඩි එකක් ආවත් මේක ඔටෝ ඕෆ් වෙන්නත් පුළුවන්. එතකොට ඔටෝ ඕෆ් වෙනවා. අපි ඕෆ් කරන්න ඕනේ නැහැ. ඔටෝ ඕෆ් වෙනවා. මේ ඇම්පියර් 30ට වඩා වැඩි එකක් ආවොත් 30ට අඩු එකක් ආව වෙලාවට අපිට ඕෆ් කරන්න ඕන වුණොත් ගෙදර මේක ඕෆ් කරා නම් හරි. ඒ වගේම තමයි දැන් මෙහෙම. හදිස්සියේ ගෙදර කෙනෙකුට
අපි හිතමු නැත්නම් ගෙදර විදුලි ගිනි ඇතිවීමක් වෙනවා. මොකක් හරි ගින්නක් හට ගන්නවා පොඩි ගින්නක්. දැන් ගින්නක් ඇති වෙච්ච ගමන් ඉස්සලා කරන්න ඕනේ ගින්න පැතිරෙන එක නවත්තන කරන්ට් එක නවත්තන්න ඕනේ. ගෙදර ගේ වටේ දුව කාමරය ඇතුලේ දුව ස්විච් ඔක්කොම ඔෆ් කර ඉන්න බෑනේ. එක ස්විච් එකෙන් එකපාර විදුලිය එන එක නවත්තන්න ටක් ගාලා වෙන් කරන්නේ ඔෆ් කරා. චලයි. හරි මුළු ගෙදරටම විදුලිය එන එක නවතිනවා සම්පූර්ණ. ඒක විදුලිය නිසා ගින්න පැතිරීමක් වෙන්නේ නැහැ. එක ස්විච් එකෙන් මුළු ගෙදරටම විදුලිය සැපීම සම්පූර්ණයෙන් නවතිනවා. කොහෙටවත් එන්නේ නැහැ විදුලිය එතනින් එහාට. ඒ ඇතුලේ. හරිද? අන්න ඒ වගේ වෙලාවකට තමයි වෙන් කරන්නේ තියෙන්නේ. හරිද? පැහැදිලි කරගත්තද වෙන් කරන නිසා ඒක අපිට අයිති එකක් මේ වෙන් කරන ඒවත් මේන් ස්විච් එක කැඩුනොත් අපි ගෙනත් දා ගන්න ඕනේ. තේරුණාද? පැහැදිලි කරගත්තා වෙන් කරන. එහෙනම් මුලින්ම විදුලි මීටරයෙන් පස්සේ සජීවී සහ උදාසීන රැන් දෙකම ගමන් කරන්නේ වෙන් කරන ඒවත් ප්‍රධාන ස්විච් හරහා වෙන් කරන්නේ ඉතාමත් වැදගත්. ඒකේ විශේෂත්වය තමයි සජීවී සහ උදාසීන රැන් දෙකම ඔෆ් වෙනවා ඔෆ් කරනවා. ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම ඔෆ් වෙනවා. හරි. හොඳයි එහෙනම් අපි කියවලා බලමු. වෙන් කරන්නේ මේටි මේ ඔන් කරලා තියෙන අවස්ථාව පහළට යනම ඔෆ් වෙනවා. ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම මෙහෙන් යවනවා ඇතුලෙන් සම්බන්ධ වෙනවා මෙතනින් එන්නේ. මේක ඔෆ් කරාම දෙකම ඇතුලෙන් ගැලවෙනවා. මෙතනින් තමයි එළියට අරගන්නේ. මෙහි ඇති ලීවරය පහළට දැමීම මගින් නිවසට ලැබෙන විදුලිය විසන්ධි කළ එක සම්පූර්ණයෙන් විසන්ධි වෙනවා. මෙහිදී සජීවී සහ උදාසීන රැන් දෙකේම සම්බන්ධයේ බිඳේලීම සිදු වේ. දෙකම ගැලවෙනවා. මේ ඇතැම් විට ඇම්පියර් 30ක අධිධාරා පරිපථ බිඳිනයක් ලෙසද ක්‍රියා කරයි. ඇම්පියර් 30ට වඩා වැඩි ධාරාවකවත් ඔටෝ ඔෆ් වෙනවා. ඒතකොට ඔටෝ ඔෆ් වෙනවා. අපි ඔෆ් කරන්න ඕනේ නැහැ. නැත්තම් ඔෆ් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙලාවට ඔෆ් කරගන්න පුළුවන්. පැරණි ගෘහ විද්‍යුත් පරිපථවල මෙම උපාංගය වෙනුවට භාවිතා කරන ලද්දේ ඇම්පියර් 30ක විලායකයක් අඩංගු කර සැකසූ ප්‍රධාන ස්විච් එක. මේන් ස්විච් එකක් තමයි මේක වෙනුවට තියෙන්නේ. දැන් වර්තමානයේ මේක තියෙන්නේ. පැරණි ගෙවල් වල වෙනම මේන් ස්විච් එක කියලා එකක් තිබුණා. මේකම තමයි මේ අවශ්‍යතාවයම ඉටු කරන්න ඉස්සර ගෙවල් වල. තාමත් ඇති පරණ වයරින් කරපු ගෙවල් වල. හරිද? හැබැයි ළඟදි වයරින් කරා නම් ඒකට මේ වෙන් කරණයක් තමයි දාලා තියෙන්නේ. ප්‍රධාන ස්විච් එකේ. හරි. ඊළඟට පරිපථ බිඳිනේ හෙවත් පැන්නුම් ස්විච් එක. අන්න දැන් වෙන්කරණයෙන් පස්සේ හරි වෙන්කරණයෙන් පස්සේ ඊළඟට මේ සජීවී රැයනයි උදාසීන රැයනයි සේවා රැයනයි සජීවී රැයනයි උදාසීන රැයනයි සම්බන්ධ වෙන්නේ වෙන්කරණේ ළඟම තියෙන තවත් එකකට. මේකට කියනවා ළමයි පරිපථ බිඳින ආකාර දෙකක් තියෙනවා. ශේෂ ධාරා පරිපථ බිඳිනේ සහ බිම්කාන්දු පරිපථ බිඳිනේ කියලා පස්සේ බලමු. කොහොමද මේකට කියන්නේ පරිපථ බිඳිනේ. මේකත් ස්විච් එකක්. හොඳට අහගන්න. මේකත් ස්විච් එකක්. මේ තියෙන ඔන් කරපු අවස්ථාව මේ ඕෆ් කරන්න නම් පහළට දාන්න ඕනේ ලිව එක. හරි. එතකොට මේ සජීවී කම්බිය මේකෙන් ගිහිල්ලා මේට එනවා. මේ උදාසීන කම්බිය මේකෙන් ගිහිල්ලා මේකට එනවා. මේකෙත් අර වගේම තමයි. මේකේ තත්ත්වෙම තමයි තියෙන්නේ. මොකද්ද? මේකත් ඕෆ් කළොත් හෝ ඕෆ් වුණොත් දෙකම ගැලවෙන්න හදලා තියෙන. ඒ කියන්නේ මේ ස්විච් එකත් මේක වගේමයි. කම්බි දෙකම ඕෆ් කළොත් ඕෆ් වෙනවා. සජීවී එකත් ඕෆ් වෙනවා. උදා මම කියන්නේ සාමාන්‍ය ස්විච් එකක් සජීවී එක විතරයි කියලා. මේ දෙක එහෙමයි හදලා තියෙන්නේ. ඕෆ් කරොත් ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම ඕෆ් වෙනවා. උදාසීන වුණොත් දෙක මේ විදියමයි. ඉතින් මම ආයෙ අඳින්න යන්න ඕනේ නැහැ. මේ විදියමයි. ඕෆ් කරොත් මේ විදියට වෙන් වෙනවා. දෙකම ගැලවෙනවා. ඔන් කරොත් දෙකම මෙහෙම සම්බන්ධ වෙනවා. මේක තියෙන්නේ මොකටද තියෙන ඒ දෙකම අර වගේම එකක් මොකටද මෙතන දාන්නේ නැහැ. දැන් මේක අපිනේ සාමාන්‍යයෙන් ඕෆ් කරන්නේ ඇම්පියර් 30ට වඩා වැඩි ධාරාවක් આવුත් නැත්තම් නිකන් ඔටෝ ඕෆ් වෙනවනම් සාමාන්‍ය ඇම්පියර් 30ක් ගෙදර පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට විදුලි නඩත්තු කටයුත්තක් කරගන්න ඕන නම් විදුලි ගින්නක් හටගත්තොත් එහෙම නැත්නම් අපි ගෙදර කොහේ හරි යනවා නම් ඕෆ් කරලා යන්න ඕන නම් මේකේ ඕෆ් කරලා යන්න. මේක එහෙම නෙවෙයි. දැන් හිතන්න ඔයා විතරක් ගෙදර ඉන්න වෙලාවක ඔයා මොකක් හරි විදුලි උපකරණයක් ක්‍රියාත්මක කරන්න යනවා. අඩු ගානේ තේ ටිකක් බොන්න උණු වතුර ටිකක් රත් කරගන්න කියලා හීටර් එක ගහන්න යද්දි අත පොඩ්ඩක් හීටර් එකේ ගෑවිලා කරන්ට් එක වදිනවා. කරන්ට් එක වදිනවයි කියන්නේ විදුලිය කාන්දු වුණා. විදුලිය කාන්දු වුණා. අන්න එහෙම වෙච්ච වෙලාවක දැන් ඔයාට විදුලි සැර වදිද්දි ඔයාට දුවන්න පුළුවන් ද කරන්ට් එක වැඩි වෙද්දි මේන් එක ඕෆ් කරන්න. දුවන්න බෑනේ. නේ අන්න එතකොට ගෙදර වෙන කවුරුත් ඇත්තෙත් නැත්තම් මේ විදුලි සැර වැදිලා ඔයාටත් උපකරණ වලටත් වෙන හානිය වළක්වන්න තමයි මේක දාලා තියෙන්නේ. පරිපථ බිඳිනේ. මේකෙන් කරන්නේ විදුලිය කාන්දු වීමක් වුණොත් ගෘහ විද්‍යුත් පරිපථයේ කිසියම් තැනක විදුලිය කාන්දු වීමක් වුණොත්
ගෘහ විද්‍යුත් පරිපථයේ යම් කිසි තැනක විදුලිය කාන්දු වීමක් වුණොත් ස්වයංක්‍රීය ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව ස්විච් එක ඔෆ් වෙනවා. හැබැයි එහෙම ස්වයංක්‍රීයව ඔෆ් වෙන්නේ විදුලිය කාන්දු වීමක් වුණොත්. හරිද? විතරයි. විදුලිය කාන්දු වුණොත් විතරයි. නිකන් වෙලාවට මේක ඔෆ් වෙන්නේ නැහැ. හරි? අධිධාරාවයි කියලාත් ඔෆ් වෙන්නෙත් නැහැ. ඒකත් මතක තියාගන්න. අධිධාරාවයි කියලා සාමාන්‍යයෙන් මේක ඔෆ් වෙන්නෙත් නැහැ. මේක ඔෆ් වෙන්නේ විදුලිය කාන්දු වීමක් වුණොත්. කොහේ හරි එක්කෝ අපි තුමු වයර් එකක් මීයක් කනවා. ගෙදර අපිට පේන්නේ නැහැ සීලිම උඩ. වයර් එක මීය කාගෙන රබර් එක කාගෙන එනකොට කරන්ට් එක මීයට වදිනවා. එතනත් විදුලි කාන්දු වීමනේ මීයට කරන්ට් එක. එතකොටත් අරක ඔෆ් වෙනවා. ටක් ගාලා. විදුලි කාන්දු වීමනේ. කොහේ හරි තැනක මොකක් හරි උපකරණයකට හරි පුද්ගලයෙකුට හරි සතෙකුට හරි විදුලිය නිවසේ ගෘහ විද්‍යුත් පරිපථයේ යම් තැනක විදුලිය කාන්දු වීමක් වුණොත් ඒ කාන්දු වීම නිසා ශනිකව මේක ඔෆ් වෙනවා ඔටෝමැටිකලි. හරිද? ඒ ඔෆ් වෙලා අර උපකරණයට හෝ අර පුද්ගලයාට හෝ අර සතාට කාන්දු විදුලිය නිසා සිදුවන හානිය මේකෙන් වළකිනවා. හැබැයි දරුවෝ මේක වෙන්න නම් earth wire එකක් තියෙන්න ඕනේ ගෙදර. earth wire එක කියන්නේ භූගත කම්බිය. ඉතින් සර් මෙතන භූගත කම්බියක් නැහැනේ. මෙතන නෑ තමයි. හරිද? මෙතන ලයිව් එකයි නියුට්‍රල් එකයි. නමුත් ගෙදර earth wire එකත් මේකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. ගෙදර earth wire එකක් නැත්තම් මේකට කියන්නේ trip switch එක. සිංහලෙන් කියන්නේ පැන්නුම් ස්විච් එක. ඉංග්‍රීසියෙන් trip switch එක. එහෙම නැත්තම් පරිපථ බිඳිනය. සිංහලෙන් පරිපථ බිඳිනයත් කියනවා. පරිපථ බිඳිනය අපි එහෙම කිව්වම තේරෙන්නේ නැහැ. පැන්නුම් ස්විච් එක කිව්වමයි තේරෙන්නේ. පරිපථ බිඳිනයත් පැන්නුම් ස්විච් එක. trip switch එක. trip switch කොච්චර ගෙදර දාලා තිබ්බත් වැඩක් නැහැ. earth wire එක නැත්තම්. earth wire එක කියන්නේ මොකද්ද? කොළ පාට හෝ කොළ පාට උරු කහ පාට වයර් එකක් ගෙදර වයරින් එකේ තියෙනවා. තුන්වෙනි වයර් එක. ඒක අර විදුලි බල මණ්ඩලයෙන් දෙන එකක් නෙවෙයි. සේවාරයන්නේ නෑ එහෙම එකක්. අපි හදාගන්නේ ඊළඟට එළියේ මිදුලේ පොළොව යට යොකු යකඩ බටයක් වල්ලලා ඒකට අර කොළ පාට වයර් එක සම්බන්ධ කරලා තියෙනවා. මේකෙන් කාරණේ මෙච්චරයි. විදුලිය කාන්දු වුණොත් කාන්දු වෙච්ච විදුලිය පොළොවට යන්නයි තියෙන්නේ. මොකද කාන්දු වෙච්ච විදුලිය පුද්ගලයාගේ ඇඟට වදින්නේ පොළොවට යන. දැන් මම මොකක් හරි වැඩක් කරනකොට මට විදුලිය කාන්දු වෙනවා කියන්නේ ඒ විදුලිය මගේ ඇඟ හරහා පොළොවට යන්න හදන්නේ. මගේ ඇඟ හරහා පොළොවට යන උත්සාහය. ඒක මගේ ඇඟ හරහා පොළොවට යනකොට මට හානි වෙනවා. මගේ ඇඟ හරහානේ යන්නේ. හරිද? එතකොට අපි අර earth wire එකක් දාලා කරන්නේ මගේ ඇඟ හරහා යන්න එපා. මෙන්න මේක හරහා යන්න කියලා හොඳ පාරක් එයාට හදලා දෙනවා. ඔයා මගේ ඇඟ හරහා යන්න එපා. ඔයා මේ වයර් එක හරහා පොළොවට යන්න කාන්දු වෙච්ච විදුලියට කියනවා. දැන් එහෙම පාරක් නැත්නම් කාන්දු වෙච්ච විදුලියට පොළොවට යන්න වෙන මොකද එයා උත්සාහ කරන්නේ පොළොවට යන්න. වෙන යන්න තැන නිසා මගේ ඇඟ හරහා පොළොවට යන්න. මගේ ඇඟ හරහා ඒකයි කිය රබර් සර්පු දෙකක් දාන් හිටියොත් කරන්ට් එක වදින්නේ නැහැ. ඇයි ඒ? කාන්දු වෙච්ච විදුලිය මගේ ඇඟ හරහා ආවට වැඩක් නැහැනේ. මම පොළොවට ස්පර්ශ වෙලා නැහැනේ රබර් එක හරහානේ ඉන්නේ. රබර් හරහා විදුලිය යන්න බෑනේ. කොච්චර විදුලිය කාන්දු වුණත් රබර් සර්පු දෙකක් දාන් හිටියොත් වදින්නේ නැහැ. ඒකයි වදින්නේ නැත්තේ. හැබැයි විවෘත පාදයෙන් හිටියොත් එහෙම පොළොව ස්පර්ශ කරගෙන කාන්දු වෙච්ච විදුලිය ටක් ගාලා මගේ ඇඟ හරහා පොළොවට යනවා. එතකොට අපි earth wire එකක් දාලා කරන්නේ පොළොව යට යකඩ කම්බියක් වල්ලා earth wire එක ඒකට සම්බන්ධ කරන්නේ කාන්දු වෙච්ච විදුලියට අපි කියනවා ඔයා මගේ ඇඟ හරහා යන්න එපා. ඊට වඩා මේ හොඳ පාරක් තියෙනවා. ඔක දිගේ පොළොවට යන්න කියලා. අන්න ඒක තමයි හදන්නේ. නිසා earth එක තියෙන්න ඕනේ. මේක වැඩ කරන්නේ. දැන් එතකොට මොකද වෙන්නේ? මේක sensitive වෙන්නේ earth wire එකට. ඒ කියන්නේ මෙහෙම. විදුලිය කාන්දු වෙලා කාන්දු වෙච්ච විදුලිය earth wire එක දිගේ පොළොවට යනකොට තමයි මෙයාටක් ගාලා ඔෆ් වෙන්නේ. ඔෆ් වෙන්නේ. නැත්තම් ඔෆ් වෙන්නේ නැහැ. හරිද? හුඟක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ නැත්තම්. හරිද? සමහර මිනිස්සු ඒවල් වල earth wire එක තියෙනවා. හරිද? මුලදී පස්සේ ටික දවසක් යනකොට කල්පනා කරනවා ඕක ගැලවුණයි කියලා කරන්ට් එක විදුලිය වැඩ කරනවා. මොකද ඕක ඕන වෙන්නේ කාන්දු වෙච්ච වෙලාවට. අනේ ඕක නැහැ කියලා ලයිට් පත් වෙන්නේ නැහැ නේ කියලා earth wire එක ගැලෙව්වා, දෙකට නැව්වා, තුනට නැව්වා, අතු ගන්නත් අමාරුයි. මිදුලේනේ මේක වල්ලා තියෙන්නේ. අතු ගන්නත් අමාරුයි. අතු ගන්නකොට ඉදලේ පැටලෙනවා. ගලවලා ගත්තා, හතරට පාට නැව්වා, ගැහුවා උළුවස්සේ. නැත්තම් වහලේ පරාලෙක. අනේ ඕක නැහැ කියලා මොකද අනේ ඔය වැඩ කරන්නේ? ඔක්කොම උපකරණ වැඩ කරනවා. මේක මේ නිකන් බොරුවට මේ වයරින් මිනිස්සයා අපේ සල්ලි නාස්ති කරපු එක. කියලා උට බැන බැන. කාන්දු වෙච්ච වෙලාවට තමයි තේරෙන්නේ. තේරෙනවද? ඇයි දැන් earth wire එක earth එකේ නෙවෙයි තියෙන්නේ පොළොව උඩනේ. හරි ඒක එයා වයර් එකක් වෙලා. තේරෙනවද? දැන් කාන්දු වෙච්ච විදුලියට යන්න බෑ earth wire එක දිගේ. අන්න ට්‍රිප් එක ඔෆ් වෙන්නෙත් නෑ බොහෝ වෙලාවට එතකොට.
එතකොට ට්‍රිප් එක හදපු එකාට බයි. අපි ට්‍රිප් ස්විච් එකක් දාලා තියෙද්දිත් කරන්ට් එක වැදුණානේ මට. මේක ඕෆ් වෙන්නේ නැහැ මේක කැඩලාද. ඒක කැඩලා නෙමෙයි තියෙන්නේ. භූගත කම්බිය වැඩ නැහැ. මේකත් කැඩෙන්න පුළුවන්. කැඩෙන්නේ නැති ඒවා නැහැ. ඒ වුණාට සමහර වෙලාවට මේක හොඳයි. ඒත් කරන්ට් එක වැදලා ට්‍රිප් එක ඕෆ් වෙලා නැහැ. භූගත කම්බිය වැඩ නැහැ. ඒ නිසා මේක වෙන්නේ විදුලිය කාන්දු යම් තැනක ගෘහ විද්‍යුත් පරිපථයේ විදුලිය කාන්දු වෙලා ඒ කාන්දු වෙච්ච විදුලිය භූගත වීම වෙනකොට තමයි මේක ටක් ගාලා ඕෆ් වෙන්නේ. ඒ භූගත වෙන ඒ තත්පර දශමයක ඕෆ් වෙනවා. ඒ නිසා තවදුරටත් විදුලිය කාන්දු වෙලා පුද්ගලයන්ට උපකරණ වලට සතුන්ට හානි වෙන එක වළකිනවා. හරිද? ඒක තමයි මේ ට්‍රිප් ස්විච් එක තියෙන්නේ. ඉතින් මේකේ වර්ග දෙකක් තියෙනවා මේ පරිපථ බින්දේ. ශේෂ ධාරා පරිපථ බින්දේ. වර්තමානයේ ගෙවල් වල තියෙන ශේෂ ධාරා පරිපථ බින්දේ. ඒකේ පොඩි සාමාන්‍ය ගෙවල් වල පාවිච්චි කරන පොඩි ධාරාවක් නේ. ඒ පොඩි ධාරාවක් නිසා ශේෂ ධාරා පරිපථ බින්දනයක් තමයි තියෙන්නේ. බාහිර ලෝහ ආවරණයේ සහිත විදුලි උපකරණ වලින් විදුලිය කාන්දු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. විදුලි කේතල, අයන් එක, ෆ්‍රිජ් එක. මොකද විදුලි කේට්ලේ ලෝහය තියෙන පිටින්. අත ගෑවිච්ච ගමන් කරන්ට් එක වදින්න පුළුවන්. මොකද ලෝහ වලට විදුලිය එනවනේ. අයන් එකේ පිටින් තියෙන ලෝහ ආවරණය. අත ගෑවුනොත් ප්ලාස්ටික් කවර් නැතුව අරගේ පිච්චෙන්නත් පුළුවන්. ඒ වගේම කරන්ට් එක වදින්නත් පුළුවන්. ෆ්‍රිජ් එකේ නම් ඉස්සරහා නෑ. පිටිපස්සේ තියෙනවා ලෝහ මේව එකක්. ඒකෙන් කරන්ට් එක සමහරකට කාන්දු වෙන්න පුළුවන්. ඒ හරිය අත ගෑවුනොත් සමහරක් විට හැම වෙලාවෙම නෙවෙයි. හීටර් එකෙත් අනිවාර්යෙන් අර ප්ලාස්ටික් කෑල්ල නෙමෙයි අර කැරකිලා තියෙන ලෝහ දඬු කෑල්ල අතේ ගෑවුනොත් අත පිච්චෙන්නත් පුළුවන්. ඒ වගේම කරන්ට් එක වදින්නත් පුළුවන්. බාහිර ලෝහ ආවරණය සහිත විදුලි උපකරණ වලින් විදුලිය කාන්දු වීමේ අවදානම වැඩි. මොකද ඇතුළෙත් යන්නේ කරන්ට් එක පිටෙනුත් තියෙන ලෝහ. ලෝහ හොඳට විදුලිය සන්නයනය කරනවා එළියට එනවා. ඒ නිසා ඒ වගේ තැනක අත ගෑවුනොත් ඒක වැඩ කරන වෙලාවේ විදුලිය වදින්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක විදුලිය වැදුනොත් කාන්දු වුණොත් කාන්දු වෙච්ච විදුලිය අර්ත් වෙන වෙලාවට ටක් ගාලා මේක ඕෆ් වෙනවා. ඕෆ් වුණාම එතනින් එහාට විදුලි කාන්දුවක් සිද්ධ. එතනින් එහාට විදුලි කාන්දුව නිසා හානියක් සිද්ධ වෙන්නේ නැහැ. කාන්දුව වෙන්නේ නැති නෑ. හානියක් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ නැහැ. ඒකට තමයි මේක හරි ගස්සලා තියෙන්නේ. ස්වයංක්‍රීයව මේක ඕෆ් වෙනවා වෙන්නයි මේක හරි ගස්සලා තියෙන්නේ. මේකේ තියෙනවා මේ මෙන්න මේ පැත්තෙන් පොඩි බටන් එකක්. පොඩි බටන් එකක් තියෙනවා මේ පැත්තෙන්. press for check කියලා ගහලක් තියෙනවා. ඒ කියන්නේ කවදාවත් මේක බලලත් නැතුව ඇති. ට්‍රිප් ස්විච් එකක් ගෙදර තියෙනවද කියලා සමහරක් අය දන්නෙත් නැහැ. හරිද? press for check කියලා තියෙනවා. මේක සාමාන්‍ය කියන්නේ සතියකට සැරයක් ඔබලා බලන්න කියලා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මේක එබුවම ට්‍රිප් ස්විච් එක හරිනම් ඕෆ් වෙන්න ඕනේ. ඕෆ් වෙනවා නම් විදුලි කාන්දු වෙච්ච වෙලාවටත් ඕෆ් වෙනවා. හැබැයි මේක එබුවම press for check කියලා ගහලා තියෙනවා. මේක ටච් කරාම නැත්නම් මේක තද කරාම ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නේ නැත්නම් කාන්දු වෙච්ච වෙලාවක ඕෆ් වෙන්නේත් නැහැ. ඒ කියන්නේ එක්කෝ අර්ත් වයර් එකේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් ට්‍රිප් ස්විච් එකේ ප්‍රශ්නයක්. ඉතින් සමහරක් අය ඕව තිබ්බට ඕවට ඇඟිලි දාන්න යන්නේ නැහැ. දන්නෙත් නැහැ මෙහෙම දෙයක්. කවදාවත් බලන්නේ නැහැ මේක. ඒක නිසා ට්‍රිප් ස්විච් එක වැඩ කරන්නේ නැති බව දැනගන්නේ ගෙදර කාට හරි විදුලි සැර වැදුනට පස්සේ. අනේ ට්‍රිප් ස්විච් එක තිබිලත් වැඩ කරේ නැහැ. ඒම ඕනේ නැහැ. එහෙනම් අද පුළුවන් ඔබේ විහාරස්ථානේ ඔබේ ගෙදර හරි ඔබ ඉන්න තැන තියෙන ට්‍රිප් ස්විච් එක වැඩ කරනවද කියලා බලන්න. ඒ පරිපථ බින්දිනේ නැත්තම් ශේෂ ධාරා පරිපථ බින්දිනේ ළඟට ගිහිල්ලා ඒකේ පොඩි පරීක්ෂා බොත්තම ඔබලා බලන්න. ඕෆ් වෙනවා නම් ටක් ගාලා මේක ඔබපු ගමන් ඕෆ් වෙන්න ඕනේ. ඕෆ් වෙනවා නම් ට්‍රිප් ස්විච් එක හොඳයි. නැත්තම් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි දෝෂයක් තියෙනවා. ඕෆ් වුනේ නැත්තම්. තේරුණාද? හරි ඒ නිසා ඒක පරීක්ෂා කරලා බලන්න. තව තියෙනවා කර්මාන්ත ශාලාවල. ඒවයි යන්ත්‍ර සූත්‍ර ගොඩක් එකපාර ක්‍රියාත්මක නිසා ලොකු ධාරාවක් පාවිච්චි වෙනවානේ. එතකොට දාන වෙන් කරන එක කියන්නේ අධිධාරා පරිපත් මොනවාද මේ බීම් කාන්දු පරිපත බින්දිනේ. ගෙවල් වල තියෙන පොඩි ධාරාවකට පාවිච්චි කරන පොඩි පරිපතේ කාන්දු වීම නිසා එන එකට කියන්නේ ශේෂ ධාරා පරිපත බින්දිනේ. කර්මාන්ත ශාලාවල ලොකු යන්ත්‍ර සූත්‍රයට ලොකු ධාරාවක් පාවිච්චි වෙන නිසා ඒකට කියන්නේ බීම් කාන්දු පරිපත බින්දිනේ. දෙකෙන් එකම වැඩේ තමයි වෙන්නේ. නමුත් අරකට ටික ලොකුයි බීම් කාන්දු පරිපත බින්දිනේ. ශේෂ ධාරා පරිපත බින්දිනේ ගෙවල් වලට අය කරලා තියෙන පොඩි දෙකෙන්ම වෙන්නේ ගෘහ විද්‍යුත් පරිපතේ යම් කොටසකින් විදුලිය කාන්දු වෙලා භූගත වීමක් වුණොත් ස්විචේ ස්වයංක්‍රීයව විවෘත වෙනවා ඕෆ් වීමෙන් විදුලි සැර නිසා පුද්ගලයන්ට උපකරණ වලට සහ අනිකුත් සතුන්ට සිදුවන හානිය වළකිනවා. ඒ වගේම අර කාන්දු වෙච්ච විදුලිය අර්ත් වයර් එක කරා පොළොවට යෑම නිසා ඒකෙන් අර ඕෆ් වෙන අතරතුර කාන්දු වෙච්ච විදුලිය අර්ත් වයර් එක කරා පොළොවට යන නිසා ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. අර්ත් වයර් එක තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්න. හරි අර්ත් වයර් එක තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම තියෙන්න. මොකද මම අත්දැකීමකින් ඒක දන්නවා. ඒ කියන්නේ මම එක්තරා තැනක හිටියා ඒ ගෙදර මේ කලින් පරණ වයරින් කරපු තැනක් පස්සේ ආය අලුතෙන් වයරින් එකකුත් ගහලා තියෙනවා අරක තියෙද්දිම. එතකොට
කලින් වයරින් කරපු එකට earth එකක් තියෙනවා. පස්සේ අලුතින් වයරින් කරපු එක earth එකට සම්බන්ධ කරලා නැහැ. ඉතින් මොකද වෙන්නේ? අර කලින් වයරින් කරපු එකම ගෙදර කොටස් දෙක කලින් වයරින් කරපු ගෙදර earth wire එක ඒකට earth wire එක හයි කරලා තියෙන්නේ. පොඩි අකුණක් ගැවුවත් ට්‍රිප් එක ඕෆ් වෙනවා. සමහරක් වෙලාවට පොඩි විදුලි කාන්දුවක් වුණත් ට්‍රිප් එක ඕෆ් වෙනවා. නමුත් අර පසුව වයරින් කරපු කොටසට earth wire එක සම්බන්ධ කරලා නැති නිසා ඒකේ ඕන තරම් මට පොඩි වැඩ කරද්දී අතර කරන්ට් එක වැදලා තියෙනවා ට්‍රිප් එක ඕෆ් වෙන්නේ නැහැ. ඕෆ් වෙන්නේ නැත්නම් මොකද earth එකක් නැහැ. ඒ නිසා අරයට දැනෙන්නේ නැහැ. අර earth භූගත වෙනකොට තමයි මේ ඕෆ් වෙන්නේ. ඒක දැනෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා භූගත කම්බියක් අවශ්‍යයි මේ පරිපත බිඳිනේ ශේෂ ධාරා හෝ අධිධාරා පරිපත බිඳිනේ ක්‍රියාත්මක වෙන්න. ගෙවල් වල පාවිච්චි කරන්නේ ශේෂ ධාරා පරිපත බිඳිනේ කර්මාන්ත ශාලා වගේ ලොකු ස්ථානවල පාවිච්චි වෙන්නේ බීම් කාන්දු පරිපත බිඳිනේ. එතකොට ප්‍රධාන ස්විචේවත් වෙන් කරණයෙන් පස්සේ ඊළඟට මේ සේවාරයනේ සජීවී සහ උදාසීනී රැයන් දෙකම සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ පරිපත බිඳිනේට. තේරුණාද? පරිපත බිඳිනේට. right. එහෙනම් අපි කියවලා බලමු. පරිපත බිඳිනේ හේවත් පැන්නුම් ස්විචය. වෙන් කරණයෙන් පසු සජීවී සහ උදාසීනී රැයන් පරිපත බිඳිනේකට හේවත් පැන්නුම් ස්විච් එකට සම්බන්ධ කිරීමේ තියෙන එක. මෙතනින් සම්බන්ධ කරලා මෙහෙන් ගන්න තියෙන්නේ. මේ තියෙන ලයිව් නියුට්‍රල් එක දෙකම ඕෆ් වෙන වෙලාවට. මොකද දෙකම ඕෆ් වුනේ නැත්නම් කාන්දු වෙච්ච විදුලිය නියුට්‍රල් එකේ හරියන්නේ ඉඳී දිනවනේ. නිසා දෙකම ඕෆ් වෙනවා ඔන් වෙන වෙලාවට දෙකම ඔන් වෙනවා වෙන් කරන්නේ වගේම. සජීවී සහ උදාසීනී පරිපත බිඳින වෙන් කරණයෙන් පසු සජීවී සහ උදාසීනී රැයන් පරිපත බිඳිනකට හේවත් පැන්නුම් ස්විච් එකට සම්බන්ධ කෙරේ. මින් සිදු කරන කාර්ය වන්නේ 1 විදුලි කාන්දුවක් ඇති වූ විට ස්වයංක්‍රීයව පරිපතේ විසන්ධි කර සිදුවියකි අනතුරු හා අලාභ වලින් වළක්වා ගැනීම. 2 නිවසේ යම් අයෙකුට විදුලි සැර වැදුණු විට ස්වයංක්‍රීයව පරිපතේ විසන්ධි වී ආරක්ෂාව සැලසීම. ඒක තමයි මම තනි වචනෙන් කිව්වේ. විදුලි කාන්දු වුණොත් එතනදී හෝ මෙතනදී පුද්ගලයන්ට උපකරණ වලට සතුන්ට වෙන හානිය වළක්වන එක. මේ තියෙන්නේ ඒකනේ විදුලි කාන්දුවක් මෙතනත් විදුලි කාන්දුවක්. හරි විදුලි කාන්දුවක් කියන්නේ ස්වයංක්‍රීයව පරිපතේ විසන්ධි කර සිදුවියකි අනතුරු හා අලාභ වලින් වළක්වා ගැනීම. නිවසේ යම් අයෙකුට විදුලි සැර වැදුණු ඒ කාන්දු වුණොත් නේ වැදෙන්නේ. ස්වයංක්‍රීයව පරිපතේ විසන්ධි වී ආරක්ෂාව සැලසීම. තමයි කාර්යයන් දෙක. හැබැයි මේක වෙන්න earth wire එක තියෙන්න ඕනේ. ලයිව් එකේ නියුට්‍රල් එකේ දෙකෙන්ම ඕෆ් වෙනවා. පරිපත බිඳිනේ දෙආකාරය. ශේෂ ධාරා පරිපත බිඳිනේ. ගෙවල් වල පාවිච්චි වෙන්නේ මේක. බීම් කාන්දු පරිපත බිඳිනේ. කර්මාන්ත ශාලාවල වගේ ඒවායි ලොකු ධාරාවක් පාවිච්චි කරන වෙලාවට බීම් කාන්දු පරිපත බිඳිනේ. සාමාන්‍ය නිවෙස් වල භාවිතා වන්නේ කුඩා ප්‍රමාණයේ ධාරාවක් නිසා දැන් භාවිතා කරන්නේ ශේෂ ධාරා පරිපත බිඳිනයන්. අධික ධාරා සහ විභවාන්තර භාවිතා කරන කර්මාන්ත ශාලාවල තවමත් බීම් කාන්දු පරිපත බිඳිනේ භාවිතා කරයි. රූපයේ දැක්වෙන කේතලයේ බාහිර ආවරණයේ ලෝහ වලින් සාදෑතා කේතලය. ඒතර බාහිර ආවරණයේ ලෝහ නිසා ඇතුළෙත් යන්නේ විදුලිය පිටත එන්න පුළුවන්. මොකද බාහිර ආවරණයේ ලෝහනේ ලෝහට වලට හොඳට විදුලිය කාන්දු වෙනවා. එළියට එන්න පුළුවන්. භූගත රැයන සම්බන්ධ වී ඇත්තේම බාහිර ආවරණ. මේ earth wire එක සම්බන්ධ වෙලා තින්නේ මේ තියෙන ලයිව් එකයි නියුට්‍රල් එකයි. මේ තැඹිලි පාටින් වගේ පෙන්නලා තියෙන්නේ earth wire එක. ඒක මේ බාහිර ලෝහ ආවරණය සම්බන්ධලා තියෙනවා. මොකද කාන්දු වුණොත් බාහිර ආවරණයට කාන්දු වෙන විදුලිය තමයි earth wire එකේ පොළොවට යන්නේ. ඒක තමයි ට්‍රිප් ස්විච් එක අරින් ඕෆ් වෙන්නේ. භූගත රැයන සම්බන්ධ වී ඇත්තේ එම බාහිර ආවරණයටයි. විදුලි කාන්දුවක් සිදු වී එම බාහිර ආවරණයට විදුලිය පැමිණියොත් එය භූගත රැයන මගින් ලබාගෙන ශේෂ ධාරා පරිපත බිඳිනේද විසන්ධි කරයි. earth wire එකෙන් අරගෙන පොළොවට යන අතරතුර අරෙන් ශේෂ ධාරා පරිපත බිඳිනේ ඕෆ් වෙනවා. ධාරාව භූගත වීමෙන් පද්ධතිය විදුලියෙන් තොර කරයි. කාන්දු වෙච්ච විදුලිය භූගත වෙන නිසා එතනින් හානියක් වෙන්නේත් නැහැ. ශේෂ ධාරා පරිපත බිඳිනේ නැවත සංගෘත කළ යුත්තේ අදාළ දෝෂයේ සොයාගෙන ඒ නිවැරදි කිරීමේ අනතුරු. ඔව්. දැන් ට්‍රිප් ස්විච් එක මොකක් හරි වැඩක් කරගෙන ඕෆ් වුණොත් ඒක කොහෙන් ෂෝට් එකක් තියෙනවනේ. කරන්ට් එක විදුලිය කාන්දු වෙච්ච නිසානේ. එහෙනම් අපි ටක් ගාලා ඒ කාන්දු වෙච්ච විදුලිය කාන්දු වෙන්න හේතුව හොයලා ඒක දෝෂයක් නම් දෝෂය හරි ගසලා තමයි නැවත ට්‍රිප් ස්විච් එක ඔන් කරන්න ඕනේ. සමහර අය එහෙම නැහැ. සමහර අය මොකද කරන්නේ? මොකක් හරි වැඩක් කර ඉන්නකොට විදුලිය කාන්දු වෙනවා. ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා. ඕෆ් වුණාට පස්සේ ගිහිල්ලා ටක් ගාලා ට්‍රිප් ස්විච් එක ඔන් කරනවා. ඔන් කරනකොට ආයෙ අතින් කාන්දු වෙන්න පටන් ගන්නවා. ඒතර ආයෙ අර මනුස්සයාට විදුලි සැර වදින කෙනෙකුට. එහෙම නෙමෙයි ට්‍රිප් ස්විච් එක ඕෆ් වුණාම බලන්න ඕනේ. ඒ කියන්නේ කොහේ හරි විදුලි කාන්දුවක් තියෙනවා. ඒක කාන්දු වෙලා කවුරු හරි මොකක් හරි වැඩක් කරන්න ගිහිල්ලා නැත්නම් කොහේ හරි විදුලි කාන්දු වෙනවා. එතකොට අපි ගිහලා ආයෙ අරක ඔන් කරුවොත් එහෙම ආයෙ අර කාන්දු වෙනවා. ඒක කොහෙද කියලා හොයලා ඒ ප්‍රශ්නයක් නැහැ කියලා තහවුරු කරගත්තා නැත්නම් ප්‍රශ්නයක් තියෙනවනේ ප්‍රශ්නේ නිවැරදි කරාට පස්සේ තමයි මේක ඔන් කරන්න. ඒක ඔන් කරන විදියකුත් තියෙනවා.
මේ ට්‍රිප් ස්විච් එක ඔන් කරන විදියකුත් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මෙතනින්ම පෙන්නන්න. දැන් අපි හිතමු ට්‍රිප් ස්විච් එක ඕෆ් වුණා කියලා ස්වයංක්‍රීයව. ඒ කියන්නේ කොහේ හරි විදුලි කාන්දුවක් තියෙනවා. හරිද? අපි ටිකක් වෙලා බලලා ඊළඟට එකපාරට මේක ඔන් කරන්න යන්නේ නැහැ. අපි කරන්නේ මොකද්ද? මේක ඕෆ් වෙලානේ දැන්. මේන් එකත් ඕෆ් කරනවා. මේන් ස්විච් එක වෙන් කරනත් ඕෆ් කරනවා. එතකොට ඕෆ් කරා මොකක්වත් වෙන්නේ නැහැ. ඔව්. මේක ඕෆ් කරනවා. මේක ඕෆ් කරලා මේක ආයෙ ඔන් කරනවා. එතකොට සර් මේක ඔන් කරාට වැඩක් නැහැ නේ. මේක ඕෆ් කරලා නම් විදුලිය එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒක හරි. මං කියන්නේ මේක ඕෆ් වුණොත් හදිස්සියවත් ඒ කියන්නේ මේන් ස්විච් එක ඕෆ් වුණොත්, ට්‍රිප් ස්විච් එක ඕෆ් වුණොත් ඔබ එකපාරට මේක ඔන් කරන්න යන්න එපා. ටිකක් වෙලා ඉන්න. ඉඳලා ගිහිල්ලා මේන් එක ඕෆ් කරන්න. මේක ඕෆ් කරන්න. ඕෆ් කරලා මේක ඔන් කරන්න. ඔන් කරාට වැඩ කරන්නේ නැහැ. මේක කරන්ට් එක එන්නේ නැහැ නේ මෙතනින්. ඔන් කරලා ඊළඟට මේක ඔන් කරන්න. මේක ඔන් කරද්දී මේක ඔහොමම තියනවා නම් දැන් කාන්දුව නැහැ. මේක ඔන් කරද්දිම ආයෙ මේක ඕෆ් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේක ඔන් කරනකොට දැන් ධාරාව යන්න ගන්නවානේ. එතකොට එකපාරට මේක ඕෆ් වෙනවා කියන්නේ ආයෙ අතන කාන්දුව තාම වෙනවා. එහෙනම් හරියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ තාම කාන්දුව තියෙනවා. එහෙනම් ආයෙ තව ටිකක් ඉස්සරට වඩා වැඩි වෙලාවක් ඉඳලා ආයෙ ගිහලා මේක ඕෆ් කරනවා. ඕෆ් කරලා මේක ඔන් කරලා ඊළඟට මේක ඔන් කරනවා. ඔන් කරනකොටම ආයෙ මේක ඕෆ් වෙනවා නම් වැඩේ ටිකක් භයානකයි. දිගටම කාන්දුව තියෙනවා. හොයලා බලන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. හැබැයි මේක ඔන් කරද්දි මේක එහෙමම තියෙනවා නම් ඒ කියන්නේ හරි ධාරාව යනවා. ප්‍රශ්නයක් නැහැ. මේක ඔන් එකේ තියෙනවා කියන්නේ කාන්දුව ඉවරයි දැන්. ඒ නිසා සාමාන්‍ය ට්‍රිප් ස්විච් එක ඕෆ් වුණාම ගිහලා එකපාරට ට්‍රිප් ස්විච් එක ඔන් කරන්නේ නැහැ. මේන් එක ඕෆ් කරලා ඊළඟ ට්‍රිප් එක ඔන් කරලා ඊළඟට මේන් එක ඔන් කරන්න ඕනේ. එහෙම කරාමයි මේක ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඒතකොට තමයි හරි වැඩේ. එහෙම දිග්ගී ට්‍රිප් එක තියෙනවා නම් හරි ඕෆ් වෙනවා නම් දිගටම කාන්දුව තියෙනවා. පැහැදිලි? අන්න මම ඒ ඔක්කොම කියලා දෙන්නේ ඒකයි. මොකද මේවා ජීවිතේට හරි වැදගත්. හරි? මොකද විදුලියත් එක්ක අපි ඇත්තටම ගෘහ විද්‍යුත් ගෙදරක ඉන්නවයි කියන්නේ කරන්ට් එක වට කරගෙන ඉන්නවයි කියන්නේ වයර් බිත්ති කඩලා වයර් බට දාලා වයර් ඇතුලේ ඇඟ වටේම විදුලිය වගේ තමයි ඉන්නේ ගේ ඇතුලේ. ඒතර මේක පාවිච්චි කරද්දී හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. උඟක් ප්‍රයෝජනවත් වගේම මේක යම් හානියක් වුණොත් ජීවිතේත් ඉවරයි. ඒක නිසා හරි පරිස්සමෙන් නිවසේ ගෘහ විද්‍යුත් පරිපථයේ විදුලිය අපි පාවිච්චි කරන්න ඕනේ. right? ශේෂ ධාරා පරිපථ විදිනේ ඇත්තේ ද්විද්‍රව ස්විච් එක. මම කිව්වේ ඒකෙත් තියෙන්නේ ද්විද්‍රව ස්විච් එකක්. හරි සාමාන්‍ය ස්විච් එක සජීවී රැහන පමණක් සංදි වීමට හා විසන්දි වීමට සලස්වා අදාළ පරිපථය තුලින් විදුලිය ගැලීම පාලනය කරන නමුත් ද්විද්‍රව ස්විච් එක සජීවී සහ උදාසීන රැහන් දෙකම සංදි වීම හෝ විසන්දි වීම සලස්වා ඇත. ශේෂ ධාරා පරිපථ විදිනේ ට්‍රිප් ස්විච් එක විතර නෙමෙයි මේන් ස්විච් එක වෙන් කරන්නේ ද්විද්‍රව ස්විච් එකක් තියෙනවා. දෙකම ඕෆ් වුණොත් ලයිව් නියුට්‍රල් දෙකෙන්ම ඕෆ් වෙනවා. ඔන් කළොත් ලයිව් නියුට්‍රල් දෙකම සම්බන්ධ වෙනවා. හරි. ඊළඟට අපි යන්න හදන්නේ මොකටද? ඊළඟට අපි යන්න හදන්නේ මේ තියෙන මේ කොටස් ටික මේ තියෙන්නේ අධිධාරා පරිපථ වින්දනගේ එළියේ තියෙන එක විදුලි මීටරේ ඊට පස්සේ මේක මොකක්ද කියලා මම තව ටිකකින් කියනවා. හරි. එතකොට එහෙනම් දැන්ට කොටස් තුනක් අපි ඉගෙන ගත්තා. හරි. අධිධාරා පරිපථ බිඳිනේ විදුලි මීටරේ විදුලිය සපයන ආයතනයේ සතු දේවල් එළියේ තියෙනවා. ඉන් පස්සේ යන්නේ වෙන්කරණයේවත් ප්‍රධාන ස්විච් ඊළඟට තියෙනවා ශේෂ ධාරා පරිපථ විදිනේවත් බිම්කාන්තු පරිපථ විදිනේවත් ට්‍රිප් ස්විච් එක පැන්නම් ස්විච් එක. ඊළඟට මේක යවනවා ළමයි විබෙදුම් පෙට්ටියට. විබෙදුම් පෙට්ටියෙන් කරන්නේ මොකක්ද කියන එක. ඊළඟට මේ ප්‍රධාන සැපයුමේ සේවාරයන් සජීවී සහ උදාසීන රැහන් යවන්නේ විබෙදුම් පෙට්ටියට. විබෙදුම් පෙට්ටියේදී කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි ඊළඟ කොටසේදී සාකච්ඡා කරනවා. මොකද මේ ටික හොඳට දැනගෙන ඉන්න ඕනේ විබෙදුම් පෙට්ටියට යන්න කලින්. ඒ නිසා ස්වාමින් වහන්සේලා ටික, මෙහෙණින් වහන්සේලා ටික, මගේ දරුවෝ ටික මේ ටික හොඳට මේ දක්වා කරපු ටික ගෘහ විද්‍යුත් පරිපථයේ මොකද අපි දැන් විදුලි කණුවේ ඉඳන් විදුලිය ගේ ඇතුළට වෙනකන් යම් භාගයක් දුරට වෙනකන් අරගෙන ආවා. ගෘහ විද්‍යුත් පරිපථයේ. එතනින් එහා ටික කතා කරන්නේ මේ ටික හොඳට අවබෝධ කරගෙන මේවායේ කාර්යයන් මොනවද? මේවා තියෙන්නේ මොන අනුපිළිවෙලටද? මේ දේවල් හොඳට පරිශීලනය කරලා සූදානම් වෙලා එන්න. ඊළඟ කොටසේදී විබෙදුම් පෙට්ටිය ගැන කතා කරලා විදුලිය බෙදා දීම ගැන ගේ ඇතුළතදී කතා කරලා ගෘහ විද්‍යුත් පරිපථයේ අවසාන කොටස් ටික සාකච්ඡා කරන්නයි මගේ බලාපොරොත්තුව. හොඳයි එහෙමනම් ඒ කොටස් ටික සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතුව මේ කොටසෙන් සමුගන්නවා ඔබ සියලු දෙනාට
තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.